අරලම හැමෝටම ආයුබෝවන්. අපි පාඩම් පටන් ගමු. අද දවසේ මම කරන්නේ අපි මේ ලැප් එක ෆෝමැට් කරන්නේ කොහොමද? මොකද සමහරක් අයට ආව ගැටලුවක් තමයි සමහර කම්පියුටර් සහ ලැප් වල බූට් මෙනු එක නැත්නම් අපි කියන සාමාන්‍ය BIOS මෙනු එක හරහා යද්දී එයාලට පොඩි ගැටලු වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් සමහරක් අයට මම දැන් කියලා දුන්නු විදිහට F2 කියන එක ප්‍රෙස් කරාම තමයි ඔයාලගේ BIOS කියන එකට ආවේ. හැබැයි දැන් අලුත් මොඩල් වල සහ සමහරක් බ්‍රෑන්ඩ් වල පොඩි වෙනස්කම් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු i3 10 gen එකක් මේ තියෙන්නේ. මේ වගේ ලැප් එකක්. අලුතෙන් ආව මාදිලි ලැප් එකක්. කොහොමද ෆෝමැට් කරන්නේ? ඒකේ තියෙන ඔප්ෂන් මොනවාද? ඒවා ටික අපි දැන් කතා කරමු. ඔයාලා මොනවා කරන්නත් කලින් පළමුව ඔයාලගේ තියෙන අවශ්‍ය කරන data මොනවා හරි තියෙනවා නම් ඒවා වෙනම කොපියක් හරි නැත්නම් බෑකප් එකක් විදිහට හදා ගන්න ඕන. හරි. මාව පැහැදිලිව හොඳට ඇහෙනව නේද හැමෝටම? Hello. පොඩ්ඩක් මේ කනෙක්ෂන් ගැටලුවකුත් තියෙනවා. ඒකත් Sir. එක්ක පොඩ්ඩක් ඔයාලට මොන හරි අහුන්නේ නැත්නම් මට පොඩ්ඩක් කියන්න ඕන. ඔව් කියන්න. Sir දැන් මේ කරන්ට් එක ඇවිල්ලා මම ලොග් වුණේ මේ මොන හරි මේ ගොඩක් කරාද? නෑ දැන් තමයි පටන් ගත්තේ. පොඩ්ඩක් වෙලා බැලුවා. මොකද කීප දිනකට කරන්ට් එකේ පවර් කට් එකක් තියෙනවා. ප්‍රදේශ සමහරක් තැන් වලට. ඒ නිසා පොඩ්ඩක් මම බැලුවා. දැන් තමයි පාඩම පටන් ගත්තේ. ලැප් එක ෆෝමැට් කරන විදිය අද ඔයාලට කියලා දෙනවා. මම ඊයේ කිව්වනේ. ලැප් එක ෆෝමැට් කරලා පෙන්නනවා කියලා. ඉතින් අද දවසේ ලැප් එක තියෙනවා. ලැප් එක ෆෝමැට් කරන්න යන්නේ. Sir අපේ මේ එක්සෑම් එකේ ලකුණු අද මෙහෙම දෙයක් වුණා. උදේ ඉඳන් කරන්ට් එක තිබ්බේ නෑනේ. ඉතින් මේ පේපර් ටික ඔන්ලයින් ගියේ. ඉතින් ඒ ටික හරියට බලන්න බැරුව ගියා අද දවසේ. මුකුත්ම කරගන්න හම්බුන්නේ නෑ. අද අපි අනිත් ක්ලාස් උයි සේරම නතර කරන්න උනා. ඔයාලට ලැබෙන සලස්සන්න. ඒ වගේම පොඩ්ඩක් මට අද දවසේ පුළුවන් නම් ඔයාලා මයික් ඔන් කරලා කතා කරමු මොන හරි ගැටලුවක් තියෙනවා නම්. මොකද මේ අද මම ලොග් වෙලා ඉන්නේ ෆෝන් එක හරහා. ඒ නිසා පොඩි ඔය සමහරක් ඔයාලා දාන chat නම් බලන්න පොඩි අපහසුතාවයක් තියෙනවාද? හරි. මේකෙදි අපිට අවශ්‍ය කරන ડોකියුමන්ට් ඒ සියලුම දේවල් ඔයාලා එක්ක වෙනම ෆෝල්ඩබල් hard disk එකට හරි pen එකකට හරි එහෙම නැත්නම් මේ partition එකකට හරි දාලා තියාගන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය කරන Windows එක අපි අර bootable කරලා Power ISO එකෙන් හරි නැත්නම් Rufus කියන මෘදුකාංගේ හරහා හරි අපිට පුළුවන් ඒක හදාගන්න. ඒ හදාගත්තට පස්සේ අපි ඒ අවශ්‍ය කරන CD එක හෝ DVD ROM එක උතන්ට ඇතුළත් කරලා අපි මේක රීස්ටාර්ට් කරන්න ඕන. එහෙම නැත්නම් ඕෆ් වෙලා තියෙනවා නම් ඔයාලා පවර් එක දෙන්න. එතකොට ඔයාලට පුළුවන් පරිගණකය boot menu වලට යන්න ඕන කරන path එක ඔයාලට හදාගන්න. මේකෙදි ඔයාලට පේනවා ඇති දැන් මේකේ ළමයි ඔයාලට F2 කියන මෙන්න මේ F2 කියන එක ප්‍රෙස් කරාට වැඩක් නැහැ. ඒකට ඔයාලා මෙන්න මේ ESC කියලා තියෙන්නේ. මෙන්න මේ බටන් එක පොඩ්ඩක් ප්‍රෙස් කරන්න වෙනවා. හරිද? මේක ඔන් කරනත් එක්කම දැන් බලන්න. දැන් මම ඔන් කරා. ඔන් කරනත් එක්ක මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරන්න. එහෙම නැත්නම් ඔයාලා මෙන්න මෙතන තියෙන F12 ඒ බටන් දෙකකින් එකක් ප්‍රෙස් කරන්න වෙනවා ඔයාලට. තාම ඔන්නුන්නේ නැහැ. ඔන්න දැන් මම දැන් බටන් දෙක ප්‍රෙස් කරනවා මේ පැත්තේ. මම ගොඩක් වෙලාවට මේ ESC කියන බටන් එක හරහා තමයි ගොඩක් මේ ලැප් එකේ අපිට ඕන කරන BIOS එකට ඕන කරන ඔප්ෂන් වගේක් තියෙන ඒ හරහා පිවිසෙන්න පුළුවන් එන්නේ. හරි අපි දැන් චුට්ටක් බලමු. එහෙම නැත්නම් කෙනෙක්ට කෙලින්ම යන්නත් පුළුවන් මේකේ F9 කියන එක ප්‍රෙස් කරාමත් යන්න පුළුවන්. පොඩ්ඩක් බලමු.
ටකින් ළමයි දැන් ආයි ස්ක්‍රීන් ඔන් වෙයි. ඔයාලා ESC කියන බටන් එක ප්‍රෙස් කරන්න. එතකොට ළමයි ඔයාලට මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් එනවා. හැමෝටම පේනවද? පේනවද ඔයාලට? ළමයිට පේනවද? ඔව් සර් පේනවා. හරි. මේකෙදි බලන්න මෙතන තියෙනවා සිස්ටම් ඉන්ෆර්මේෂන්. ඔයාලට බලා ගන්න ඕන නම් F1 එකට දාන්න තියෙනවා. මේකේ F2 එක බැලුවොත් සිස්ටම් ඩයග්නොස්ටික් කියන එක ඕපන් වෙනවා. ඊළඟට තියෙනවා F9 එක ප්‍රෙස් කරපු ගමන් ඔයාලට කෙලින්ම බූට් ඔප්ෂන් එකට යන්නත් පුළුවන්. ඊට අමතරව බලන්න F10 කියන එක ප්‍රෙස් කරාම F10 එක F10 එක ප්‍රෙස් කරාම තමයි ළමයි මෙතන BIOS setup එකට එන්නේ. ඊළඟට තව තියෙනවා මේ network boot කියලා තියෙනවා. network කරලා අපිට boot කරන මේ system තියෙනවා. මේකෙදි BIOS setup එකට යන්න ඕන නම් F10 කියන බටන් එක වල ප්‍රෙස් කරන්න ඕන. හරි. F10 එක ප්‍රෙස් කරපු ගමන් ඔයාලට මෙන්න මේ විදියට BIOS setup utility කියලා එනවා. දැන් කම්පියුටර් එක මේක පොඩ්ඩක් වෙනස් නේද? ඔව් සර් ඔකේ නෝට් එකක් අපිට දෙනවද? හරි මේකේ කොහොමත් අර මුල් ටික විතරයි වෙනස් වෙන්න ඕන. BIOS setup එක හදා ගන්න ටිකනේ. මම ඒකේ චූටි නෝට් එකක් දෙන්නම්. හොඳයි සර්. මේකෙදි අර විදිහම තමයි අර F2 එක ප්‍රෙස් කරන වෙනුවට මෙතනදී අපිට තියෙන සමහර මොඩ්යුල් වල ESC කියලා බටන් එක තියෙන්නේ. මෙන්න මේ ESC කියන බටන් එක හෝ එහෙම නැත්නම් අපිට කෙලින්ම boot menu එකට යන්න පුළුවන් ළමයි මෙතන F9 කියන එක සමහරකට F8 එකට දෙනවා F9 එකට දෙනවා. පොඩ්ඩක් brand වෙනස් වෙද්දි වෙනස් වෙන්නේ ඕක. ඉතින් මේකෙදි බලන්න ඊළඟට අපි BIOS setup එකට මෙන්න මේ විදිහට ආවා. BIOS setup එකේ ඔයාලට පේන්නේ දැන් අර විදිහටම තමයි system එකේ සියලුම details ටිකයි ওই සේරම වැටට වැටලා තියෙනවා. මේ තියෙන්නේ දාර වගේම තමයි. මේකේ පොඩි වෙනසක් තියෙනවා ළමයි. මේකෙදි චූටි වෙනස්කමක් එනවා. හේතුව මොකුත් නෙමෙයි. මේ මොඩුල් වලදී BIOS කියන එකේ legacy කියන එක නෙමෙයි තියෙන්නේ UEFI කියන මොඩල් එක තියෙන්නේ. UEFI කියන මොඩල් එක එනවා. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. සමහරක් අයගේ මෙන්න මේ boot option එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා security boot කියන එක. මෙන්න මේ security boot කියන එක ගොඩක් අයගේ enable වෙලා තියෙන්නේ. enable වෙලා තියෙන්නේ. ඒතර enable වෙලා තියෙන අවස්ථාවකදී මේක enable කියන අවස්ථාවේදී ඔයාලා disable කියන එක දෙන්න ඕන. මෙන්න මේ disable එක දෙන්න ඕන. disable එක දීලා ඔයාලා ඊට පස්සේ මෙතනින් තෝරන්න ඔයාලට අවශ්‍ය කරන USB එකද එහෙම නැත්නම් CD එකද කියලා ඔයාලා තෝරගන්න ඕන. තෝරලා ඊළඟට ඔයාලා මෙතනින් ළමයි F10 කියන එක ප්‍රෙස් කරලා yes කියන විධානය දෙන්න. දෙනවත් එක්කම ඔයාලට අර disable කරපු නිසා සමහරක් තැන්වලදී මෙන්න මෙතනින් ඔයාලට වෙනම පොඩි error මේ කියන්නේ message එකක් එනවා. සමහරක් වෙලාවට පොඩි message එකක් එනවා උතනින්. ඒක බලමු. අර disable කරාම මෙතන මෙයාලා පෙන්නනවා මෙයාලා අංකයක් දෙනවා type කරන්න කියලා. ඒ අංකය type කිරීම අනිවාර්යයි. ඒ අංකය type කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට දැන් මගේ ඒක අර disable කරලා තියෙන නිසා මට ඒක ආවේ නැහැ. ඔයාලගේ enable වෙලා තියෙනවා නම් මේ අලුත් මොඩුල් වල ඔයාලා එතන disable කියන එක දෙන්න. දුන්නාට පස්සේ තමයි ඔයාලගේ BIOS එක සියලුම දේවල් open කරගන්න පුළුවන් වෙන්නේ boot menu එක. ඊළඟට ඔයාලට මේක ළමයි සාමාන්‍ය විදිහට අර Windows එකේ setup එක මේ විදිහට open වෙනවා. ඒ open වුණාට පස්සේ මේකේ තියෙන්නේ මෙන්න මේ විදිහටමයි. මෙතනින් අපි language එක තෝරගත්තා. next කියන එක දෙනවා.
මේක අර අතන බූට් එක හදාගන්න විතරයි වෙනස් වෙන්න ඕන. ඊළඟට ළමයි මෙතනින් යනවා install now. install now කියන විධානය දීලා අපි දැන් මේක පියවර ටික ඉදිරියට කරන් යන්න ඕන. හරි. ඊළඟට අපි මොකද්ද කරන්න ඕන? ඔතනින් ඔය ඇග්‍රීමන්ට් එක IS එක දීලා ආ next ඔබ අන්න මෙතනින් එනවා යාළගේ license and term කියලා කොටසක් එනවා. මේකෙන් I accept the license term x කියන එක දෙනවා. ඊළඟට මෙතනින් තෝර ගන්න ඕන අපි මොකද කරන්නේ? upgrade the නැත්නම් custom ද. එතකොට අපිට අලුතෙන්ම ගහන්න ඕන මොකේද අපි දෙන්න ඕන? custom. හරි. ඊළඟට මෙන්න මේ විදිහට ඔයාලගේ partition ටික එනවා ළමයි. අර වගේම තමයි. ඔයාලට partition ටික මෙන්න මේ විදිහට එනවා. මේකෙදි ඔයාලට ඕන කරන partition එක. ඔයාලට මොන හරි partition එකක් දැන් මේකේ තියෙනවා GB 50ක partition එකක් තියෙනවා. මේක අවශ්‍ය නැත්නම් මෙතනින් delete කරලා අපිට පුළුවන් අතනට අපි partition එක extend කරගන්න. දැන් එතකොට ඒක ඇති පල්ලේ unallocated කියලා තියෙනවා. ඒක අපි කඩාගත්තේ මොකෙන්ද කියලා බලනවා. අපි කඩන් තියෙන්නේ මෙන්න මේ අපේ තියෙන partition 5 කියන එක හරහා. මෙතනින් අපි extend කියන එක දීලා apply කියන එක දෙනවා. දුන්න ගමන් අර GB 500 hard disk එක නැත්නම් partition එක ඉවත් වෙලා මෙන්න මේ C partition එකට නැවතත් add වෙනවා. අපි අර manage ගිහිල්ලා කරා මතකයිද කට්ටියට? manage එකට ගිහිල්ලා අපි එක option එකක් පාවිච්චි කරලා කරා නේද? ඒ දේ මෙතනනුත් කරන්න පුළුවන්. ඒ කරලා මෙතනින් අපිට දැන් මේකේ system එකනේ. system එක අලුතෙන්ම දාන්නේ. ඒ නිසා ඊළඟට අපි මොකද කරන්න ඕන? මොකද්ද කරන්න ඕන? ළමයි මොකද කරන්න ඕන? කියන්න. මට ඇහෙන්නේ නැහැ ඔයාලව. මේකේ අලුතෙන්ම ගහන්න අපි මොකද කරන්නේ? කියන්න ළමයි. format ඔබන අන්න format එක දෙන්න ඕන අපි. අපි මේ හැම එකේම අර අනවශ්‍ය දේවල් තියෙනවා නම් ඒවා ටික delete කරලා මේක මොකද්ද කරන්න ඕන? අපි format කියන එක දෙන්න ඕන. මේ සේරම partition අවශ්‍ය නැත්තම්. අනවශ්‍ය partition ඒවා තියෙනවා නම් ඒවා කෙලින්ම ඔයාලට තියෙනවා නිකන් format කරලා දාලා ඔයාලගේ අවශ්‍ය කරන partition එක තෝරගන්න ඕන මෙතනදී. මෙන්න දිනා partition එක මම ඒකත් format කරලා දානවා. මට Windows එක අවශ්‍ය නැහැ. එතකොට මෙන්න මේ විදිහට ඔයාලගේ space එක ගන්නට හැදෙනවා. ඒ හැදුනට පස්සේ අපිට ඕන කරන partition එක click කරා next කියන විධානය දෙනවා. හරි. next එක දුන්න ගමන් ළමයි මෙන්න මේ විදිහට නැවතත් ඔයාලට Windows එක install වෙනවා. මේකෙදි ඔයාලා partition වල format කරද්දි බලාගෙන ඒකේ බලන්න ඕන capacity එක තියෙනවනේ නැත්නම් ධාරිතාවය තියෙනවා. ඔයාලා පොඩ්ඩක් ඒක මතක තියාගන්න ඕන. මොකද සමහරක් අයට C partition එක D partition එක මෙතනින් හොයාගන්න හම්බෙන්නේ නැහැ සමහරක් අයට. ඉතින් චුට්ටක් ධාරිතාවය මතක තියාගත්තා නම් ඔයාලට ගොඩක්ම ලේසි. හරි. ඊළඟට ළමයි මෙන්න මේ විදිහට මේක Windows එක install වෙනවා. මේක අද ඉක්මනට පැය භාගයක් වගේ අතුරත මේක ඉවර කරගන්න පුළුවන්.
152යි 53යි අපි බලමු ඉක්මනට මේක යයිද මේකත් එක්ක දැන් අලුතෙන්ම අර දැන් ලැප් වල එහෙම ෆෝමැට් කරද්දී අලුත් ඔප්ෂන් වලදී ඔයාලට මේ අර කෝටානා කියන මතකයිද කෝටානා කියන එක ඔව් සර්. ආයේ කෝටානා කියන එක මෙතන දැන් ඔන් කරද්දි මෙනවා ඔන් කරද්දි මෙයා ඔටෝම සමහරක් තැන්වලදී අහනවා මේක නෙක්ස්ට් එක දෙන්න ඕනද ඔයා මේකට ඇක්සෙප්ට් කරනවද ඒ විදිහට මෙයා අහනවා අපි බලමු මේකත් වැඩ කරයිද කියලා මේකෙදි අනිත් අයට මතකයිද කෝටානා කියන එක කෝටානා කියන එක මතකයිද කවුද සුසන්තනේ ඔයා ඔයාට මතකයිද කෝටානා කියන එක මතකයිද බලමු ඉන්නව නේද ඔයාලා කෝටානා කියන ඒක අපේ තියෙන ඔප්ෂන් එක මතකයිද ඔයාලට ළමයි කතා කරන්නේ සර් ඔව් සර්ගේ ලැප් එකද මේ ෆෝමැට් කරන්න ඔය මම ලැප් එක ෆෝමැට් කරන්න මේ ඔයාලට පෙන්වන්න හින්දා සර්. පොඩි මේකේ එරර් එකකුත් ඇවිල්ලා තිබ්බා OS එකේ පොඩි ගැටලුවක් ආවා ඒකත් එක්ක තමයි මම පොඩ්ඩක් මේ ෆෝමැට් කරේ අද මේ චූටි ගැටලුවක් ඇවිල්ලා තියෙනවා හරි මෙන්න මේ විදිහට setup finish කියලා විල්ලා මෙන්න මේව රීස්ටාර්ට් වෙනවා එතකොට අපි පොඩ්ඩක් අර බූට් කරපු CD එක හෝ අපේ portable hard disk එක පොඩි වෙලාවකට ගලවන්න ඕන මේක පොඩ්ඩක් ගලවන්න ගලවුවට පස්සේ මේක නැවතත් ළමයි රීස්ටාර්ට් වෙනවා එතකොට ඒ හරහා ඔයාලට පුළුවන් අපේ වොම් බලන්න දැන් තව ටිකකින් රීස්ටාර්ට් වෙයි මේකේ චූටි පොඩි එරර් එකක් එයි ඔයාලට මේකේ පොඩි එරර් එකක් මතුවෙන්න පුළුවන් මගේ එකේ මොකද මම අර ඩුවල් බූට් කියන සිස්ටම් එකක් දීලා තියෙනවා ඒකත් එක්ක පොඩ්ඩක් ඔයාලට මේ ඕපන් වෙද්දි පොඩි වෙනස්කමක් පෙන්නයි සමහරක් විට ඒක හරි ගිහිල්ලත් ඇති දැන් හරි තව ටිකෙන් මේක ඕපන් වෙනවා මෙතන අපි බලමු ස්ටාර්ටින් සර්විස් කියලා වුන් දැන් තව ටික ඔන් වෙන්න යන්නේ අපි දැන් චුට්ටක් බලන් ඉමු දැන් ඒක හරියයි තව ටිකකින් සර් ඊට පස්සේ ඕකේ මැසේජ් එකක් ගන්න රීබූට් කියලා රීබූට් නෑ එහෙම හැම එකෙම එන්නේ නෑ හැම එකෙම එන්නේ නෑ මේකේ ඔප්ෂන් එක getting ready ඔන්න තාම රෙඩි වෙනවා රෙඩි වුණාට පස්සේ මේක ඕපන් වෙලා එයි bootable drive එකක් පොඩ ප්‍රශ්න කියන්න පුළුවන්ද
සර් කිව්වේ චුට්ට වෙලාවකට ගලවනවා ඔව්. කියලා. අපි ඒක ගලවන්න ඕන. මොකද නැත්තම් මේ අර ඒක සර් ඒක තියෙද්දි ගැලවෙ අපි නැත්නම් බූට් එක අතනින් ඒක ගැලවුවේ නැත්තම් ඔයාලට ගොඩක් වෙලාවට මුලට වැටෙනවා. අර setup එක Windows install කිරීමේ setup එක එනවා නේද? අර language තෝරන්න අපිට. අපේ language එක ඔව් සර්. තෝරන්න ආවේ. අන්න ඒ option එකට එනවා ළමයි. සර් ආපහු ගහන්න ඕනද ඒක? නෑ අවශ්‍ය නෑ. හරි සර්. ඒක ඇයි මුකුත් මේ සම්බන්ධ කරන්න කිසි දෙයක් ඕනේ නෑ. ඒක නිකම්ම මේ boot වෙලා හැදෙනවා. getting ready කියලා තාම වැටලා තියෙනවා. අපි බලමු ටීකින් හරියයි. සර් ඔව්. මොකක්ද? ඔව්. එතකොට සර් දැන් ඕකේ දැන් ඔය ලැප්ටොප් එක HP එකක් දැන් එතකොට සර් මේ ලැප්ටොප් එකේ තුනක් දැන් ඔය ලැබෙන බ්‍රවුසර් එකක් වෙනස් වෙන්න පුළුවන්ද? ඔව් එහෙම දෙයක් තියෙනවා. මොඩල් වලට වෙනස් වෙනවා. BIOS එක චුට්ටක් වෙනස්කම් තියෙනවා. හැබැයි හැම එකේම ගොඩක් වෙලාවට අර boot menu එක හරහා ක්ලික් කරාම boot එක තියෙනවනේ එතන. boot කියන එක ක්ලික් කරාම එතන තියෙනවා boot menu ටික පෙන්නනවා ඔයාලගේ. ඒ හරහා තමයි අපි එතන ක්ලික් එක දෙන්න ඕන. අංක 6 නේද? ඔව් සර්. ඔව්. දැන් ඔයාගේ නේද අර මේ මොකද්ද Fox එක ආවේ වාගේ නේද? ඔව් සර් මම තමයි සර් කෝල් එකක් දුන්නේ. ඔව්. තමයි. Fox එකේ තියෙනවනේ පැත්තෙන් ඒක boot කියලා එකක්. ඔව් සර් ඒක මට ආවේ මේ රීස්ටාර්ට් කරනකොට සර් මේ F2 බටන් එක ප්‍රෙස් කළාට ඔයා ගන්න බැරුණා නේද තමයි මම ඒ Fox එකේ මේ mouse එක තියෙනවනේ mouse එක හරහා ක්ලික් වෙන්නේ නැද්ද? එහෙම පුළුවන් සර්. ඔව් mouse එකෙන් ක්ලික් කරලා වෙනස් කරගන්න. ඔව්. එතන මේ ඔය Fox එක එන එකක් මං ගාව නැහැ. ඔව් Fox සර් BIOS තියෙන එක. මම දැන් එහෙම බලන්නත් මේ සර් කිව්වනේ දැන් අර chip writer use කරන්න එපා ගොඩක් වෙලා යනවා කියලා එහෙම සර් ඔව් එතන boot එක හරහා එතන පොඩ්ඩක් මෙයා කරන හරි. ගොඩක් ඔය Asus model වලත් දැන් අමුතුම system එකක් තියෙන BIOS එකට යන විදිය. Asus ලාගේ වෙනම system එකක් තියෙන්නේ. හරි. ඔහොම මම බලමු. මට මේ කොහොමත් අර මොඩල් එකක් හම්බුන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට ඉතින් ඒක පෙන්වන්න විදිහ නැතුව ගියේ. Fox BIOS එකේ තියෙන එක. දැන් මේක තව ටිකකින් ආයි රීස්ටාර්ට් කරලා මේක ඕපන් වෙයි අපි බලමු. සර් ඔව්. දැන් සාමාන්‍යයෙන් ඒක නැහැ ටේබල් වල වගේ අර මට පොඩ්ඩක් ඉන්නලා මෙයා. වා කියන එක හරියට පැහැදිලි ඇහෙන්නේ නැහැ මට. දැන් කියන්න බලන්න. අයනවද දැන් කියන්න. ඔව් දැන් කියන්න. දැන් සර් මම අර සර් අතට දාන්න කියලා කිව්වේ. ඔව්. දැන් ඒක උඩට ලැප්ටොප් වලත් එක එක වෙනස්කම් තියෙනවා ඒ වර්ෂන් තියෙනවනේ එහෙනම් සර්ට පුළුවන් ඔකේ වීඩියෝ එකක් අතට දාන්න. ඔව් මම දැන් මගේ එකෙත් තියෙනවා මේක මම ඔක අර තව තියෙනවා අර BIOS එකේ අපි තියෙනවා පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරගන්න. ඒකත් එක්ක මම පොඩ්ඩක් ක්ලිප් එකක් හදන්නම්. දැන් අද මේ ටික කරන්න බැරුව ගියා. ආසුයි මේවත් එක්ක මම කොහොමත් ඒක ඔයාලට ලැබෙන සලස්සන්නම් කොහොම හරි. Fox BIOS එක තමයි නැත්තේ. Fox BIOS මොඩල් එකක් නෑ මං ගාව. ඒකත් මම කොහෙන් හරි හොයලා හරි මෙයා කරලා දාන්නම්. කොහොමත් ඒකක් ඔයාලට එනවා. ඒකයි Asus එකෙත් පුළුවන් වුණොත් මම එකක් හදන්නම්.
just a moment කියලා මේ විදිහට වැටෙනවා. මේක ටිකකින් open වෙයි. මේක සමහරක් තැන්වලදී ඔයාලගේ ඔව් සර් ඊයේ මේ OS කියලා තියෙන්නේ ඒකේ මේ මම දැම්මා Windows 7 8 10 8 Pro එව්වා කමක් නැද්ද සර් ඔව්. OS දුවම් OS කියද්දි අර Pro කියන එක එතන ගැටලුවක් ඒක දාන්න එපා. සාමාන්‍යයෙන් ඔව්. OS කියලා කියද්දි Windows 7 එක 8 එක 10 එක ඒ විදිහට දැම්මනම් හරි. හරි සර් Ubuntu එතකොට Ubuntu සර් කියන එක Linux එව්වත් දාන්න පුළුවන් නේ ඔව් ඒවත් දාන්න පුළුවන්. හරි සර් දැන් ඊයේ මම අර කියපු Prime OS එක ගැන තව තියෙනවා Phoenix OS කියලා. ඒව ගැන පොඩ්ඩක් බැලුවද? කවුරුත් හොයලා බැලුවේ නැද්ද? ආරණෝත් Prime OS එක ගැන එහෙම සර් මම බැලුවේ මම හිතුවා අර Android system එකත් එක්ක ගියපු නිසා කට්ටිය බලන්න ඇති කියලා. සර් ඒක Android එක වගේනේ. Android එක වගේ තියෙන්නේ. සර් ඒ setup file එකේම නැද්ද ඒකේ setup එකද? ඔව් ඒකේ setup තියෙනවා මෙහෙම දෙයක් තියෙනවා ළමයි. හරි මම ඒක ගැන පොඩ්ඩක් කියන්න වෙනම. හරි. දැන් ඔයාලට පේන ඇති මෙන්න මේක open වුණා. Hi there, I'm Cortana, and I'm here to help. දැන් A මෙයා little sign in here, a touch of Wi-Fi there, and we'll have your PC ready for all you plan to do. Use your voice or the keyboard along the way, and if you'd like me to stay quiet, just select the little microphone icon towards the bottom of your screen. සර් එතනින් එතකොට අපි කියන එක නේ යා කරන්නේ Press කියන the දේ කරනවා. Windows, Control, and Enter keys at the same time to turn on narrator. Okay, enough intro. Let's dig in. හරි. දැක්කනේ දැන් අලුත් මොඩල් වල ඔය Your Cortana කියන එක region is set to the United States. Is that right? right. right. දැක්කනේ අර අපි කියන එක right ද කියලා Keyboard අහනවා. is set to US. Want to stick with that? yes. Do you also type with another keyboard layout? no. හරි දැක්කනේ අර අපිට ඒක හරියට අහනවා තව එකක් ඕනද නැද්ද? අපි ඒ ඕන කරන විදිහට voice එකෙන් දුන්න Now ගමන් let's get you connected to a මෙන්න network. මෙයා ඔටෝම හැදෙනවා. That way you can get updates, apps, and cat videos as soon as possible. Now type your credentials. මෙතනින් එහාට නම් ඔයාලා නිකන් ක්ලික් කරලා දාන්න. Just so you know, connecting දැන් දැක්කද ඔයාලා? that's what you want to name your account. ඔයාලා දැක්ක නේද කලින් ඒක කියද්දි yes no කියන විධානය දුන්න ගමන් එයා ඔටෝ ඒ ටික ක්ලික් කරලා දුන්නා අපිට. හැමෝම දැක්ක නේද ඒක? ඔව් සර් ඒ අලුත් Now මොඩල් වල type the තියෙන්නේ. password for your account. අලුත් මොඩල් වල එන පහසුකමක් තමයි ඕක. These are the settings Microsoft recommends. Go ahead and review them. මම ඒක වහලා දැම්මා. වහලා මෙතනින් අයි accept. පියවරෙන් පියවර යන්න ඕන. දැන් අලුත් මොඩල් වල මෙන්න මේ විදිහට එන්නේ ඔප්ෂන් එක. ගොඩක් වෙලාවට ළමයි ඔයාලට අලුතෙන්ම හදන්න වීමක් තියෙනවා. සමහර තැන්වලදී ඔයාලා අලුතෙන්ම හදන්න වෙනවා. ඒතර මේකෙදි හායි කියලා මේ වගේ ඔප්ෂන් මේවත් එක්ක ඔන්න දැන් තව ටිකින් ඔයාලට මේක ඔන් වෙලා පෙන්නනවා. මේකේ පොඩි ගැටලුවක් තිබ්බ දැන් ඒකත් හරි. ඔන්න බලන්න දැන් Windows එකේ අලුත් එකක් අප්ඩේට් එකක් එක්ක ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේක කොහොමද ඕපන් වෙන්නේ කියන එක.
මේකේ තාම තියෙනවා තව පොඩ්ඩක් ඉන්න කියලා තියෙනවා මෙතන. leave everything to us. මෙතන වැටලා තියෙනවා වලට පේනවද? don't turn off your PC. ඒවා මුකුත් කරන්න එපා. ඒවා ටික එහෙම තියලා මේක ඉවර වෙනකල්ම ඔයාලා තියන්න ඕන. හරි. දැන් ඔයාලට පේනවා ඇති අපේ ලැප් එකේ. දැන් ලැප් එකේ Windows එක හරියට වැදුනා. දැක්කද? හැමෝටම පේනවද? ළමයිට පේනවද දැන්? ඔව් සර්. හරි. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ලැප් එකට Windows එක. ඔන්න දැන් මම ඉන්ටර්නෙට් එකක් දුන්නා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් හදාගන්න. ඊළඟට ළමයි අපි මේකේ this PC කියන icon එක ගන්න ඕන නම් right click කරලා අර වගේම තමයි personal list එකට ගියා. ඊළඟට මෙතනින් theme කියන එක හරහා theme එකේ තියෙනවා මෙන්න මෙතන මෙන්න මේ අයිනේ තියෙනවා ඉතින් desktop icon setting කියලා එකක් තියෙනවා. desktop icon setting. අපි ඔය desktop icon setting එක ක්ලික් කරා computer එක ඕන නම් ඒකයි control panel එකක් ගන්න ඕන නම් tick එක දුන්නා apply okay කියන විධානය දෙනවා. දුන්න ගමන් මෙන්න මේ විදියට ඔයාලට this PC කියන එක මෙතනින් හැදිලා එනවා. දැන් බලමු right click කරා properties කියන එකට ගියා. හරි. properties එකත් එක්ක බලන්න ඔයාලට මෙන්න මේ විදියට Windows එක වැටලා තියෙනවා. සර් ඔව්. Windows 10 Pro නේ දැම්මේ මේ home නේ. මේකේ තියෙන home එක Windows 10 home එක තියෙන්නේ. සර් Pro එකක් දාන්න බැයිද laptop එකට? මෙහෙම දෙයක් තියෙනවා. අපි මේක මේ මෙතනින් මේ තියෙන්නේ change product key or upgrade your edition for Windows කියන එක තියෙනවා. ඒක හරහා ඔයාලට පුළුවන් ළමයි මේක change කරන්න පුළුවන්. ඒකට මෙතන store එක හරහා තියෙනවා change කරන්න ක්‍රමයක්. එතන active කරලා ඒකෙන් හදන්න ඕන. මම ඒක කියලා දෙන්න ඉස්සරහට. මේ store එක හරහා ගිහිල්ලා අපිට පුළුවන් මේකේ මේ version මාරු කරගන්න පුළුවන්. සර් ඒතර Windows home ඒ කියන්නේ Pro ගහන්න බෑනේ laptop එකට? Pro එක ගහන්න පුළුවන්. ඒකට Pro එකේ setup එක ගත්තා නම් හරි. එතන activator එකේ Pro එකේ key එක දීලා මෙයා කරා නම් හරි. මෙතන Pro එකේ එක ඔයාලා පොඩ්ඩක් බලන්න Windows 10 Pro එකේ දැන් ගොඩක් වෙලාවට අපි කරන්නේ සමහරක් අය මේක ලයිසන් කරන්න යද්දි ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඉන්ටර්නෙට් එක හරහා ගන්න පුළුවන් අපිට. සමහරක් කෝඩින් විතරක් වැඩ කරනවා සමහරක් තැන්වල වැඩ කරන්නේ නැහැ. ගොඩක් අයට ඔය කෝඩින් නැතුව ගිය ගම. කෝඩින් එක නැත්තම් එයාලා මොකද කරන්නේ? ඉන්ටර්නෙට් එකේ නිකන් ටයිප් කරලා ගහලා බලනවා Windows product key ටික. සර් එහෙම කරාට එන්නේ නෑනේ සමහර ඒවා බොරු ඒවා එන්නේ. ඔව් සමහරක් අය බොරු වෙන්නේ. ගොඩක් වෙලාවට මෙතන සමහරක් අය ගහනවා Windows 10 ඊට පස්සේ ගහනවා Pro. අපිට දැන් ඕන product key එකනේ. එතන එයාලා කරනවා මෙන්න මේ විදිහට product key එක හරි ගන්නවා. සමහරක් අය කරන දේ. ඊළඟට මෙතනින් ගිහිල්ලා ওই තියෙන එකක් මොකක් හරි search කරලා බලනවා. ඔය අපි crack එකේ වැඩ කරන්නේ නැත්නම් සමහරක් ඒවා හරියනවා. ඒතර මෙතනින් මේ සමහරක් අය කරන්නේ මෙතනින් ගිහිල්ලා බලනවා product key යාලා දීලා තියෙනවා සමහරක් product key වගේක්. මෙන්න මේ වගේ ඒවා දීලා තියෙනවනේ. ඔය වගේ එකක් අරන් ගිහලා try කරලා බලනවා අතනට දාලා. සමහරක් අය මෙතන මෙන්න මේ විදිහට ඔක type කරලා බලනවා. සමහර තැන්වලදී ඔක හරියනවා සමහරක් ඒවා වදින්නේ නැහැ.
සර් වැඩ කරානේ. ඒක නම් වැඩ කරා හින්ද හරි prepare your upgrade ඒත් මේක චූටි trouble shoot එකක් ඇවිල්ලා තියෙනවා product key එකේ මගේ එකේ පොඩි ගැටලුවක් තියෙන නිසා එන්නේ නැහැ. ඒතර ඔයාලට මේක අප්ඩේට් කරාට පස්සේ ඒක හරියට හදා ගන්න පුළුවන්. ඒතර මම ඇක්ටිවේෂන් එකත් එක්ක දීලා නැති නිසා තමයි ඔක ආවේ. ඒකත් එක්ක ඔයාලට දැන් අලුතෙන්ම ගැහුවත් මෙන්න මේ විදිහට ඔයාලට පේන ඇති මෙන්න මේ මෙන්න වගේ සිස්ටම් අවේලබල් එකක් තියෙන අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ඔයාලට මෙන්න මේ විදිහට නිරූපණය කරලා පෙන්නනවා. සාමාන්‍යයෙන් මේකක් GB 5ක් විතර කිට්ටු වෙන්න වගේ අප්ඩේට් එකක් ඔයාලට හිටිනවා. ඔයාලට පේනවද හැමෝටම? දැන් මේ අලුතෙන් ගහපු නිසා. මෙතනින් දෙනවා මේ තියෙන අලුත් මේක. අලුත් එක දැන් මේකේ තියෙනවා මේකට පස්සේ තව එකක් එනවා. මෙතන download and install කියන එක දුන්නා මේ සේරම download වෙන්න ගන්නවා. ඔයාලට පේන ඇති මේ downloading සමහරක් ඒවා download වෙනවා. මේ තියෙන අප්ඩේට් එක. මොකද මම දැන් ගැහුවේ පරණ version එකක් නේ. පරණ version එකක් නිසා අලුතෙන් ගහද්දි මේක ඔටෝම අප්ඩේටින් වෙනවා. හරිද? හරිද ළමයි? හරි සර්. ඒකත් එක්කම අපි තව පොඩ්ඩක් තව පොඩි ඔප්ෂන් ටිකක් බලමු. දැන් ඉක්මනට අපි මේ පැය භාගයක් වගේ ගත්තොත් නේද? Windows එක අපි හරියට ගහගත්තා. ඉතින් දැන් ඔයාලට මෙන්න මේ විදිහට දැන් මේක නම් චුටි වෙනසක් තියෙනවා නේ. මේක theme එක වෙනස් වෙලා තියෙනවා. ඊට අපි මොකද කරන්නේ? right click කරා personalities ගියා. theme එක යටතේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහේ Windows කියලා තියෙන්නේ. මෙන්න මේක දෙන්න. එතකොට ඔයාලට සාමාන්‍ය color එකකින් ඔයාලට මෙන්න මේ window එක මෙන්න මේ විදිහට එනවා. normal use කරන එක. හරි. දැන් මට කියන්න අංක 5 41.5 මාව ඇහෙනවද? හරි මට කියන්න බලන්න අපි දැන් මෙන්න මේකේ Windows දැන් ඇක්ටිව් කරලා සේරම කරගත්තානේ. හරි. දැන් ඔයාට කම්පියුටරේ දෙනවා දුන්නට පස්සේ ඔයාට කියනවා මේකේ තියෙන Windows මොනවාද? ඒතර RAM මොනවාද? RAM එකේ ප්‍රමාණය ඒවා ටික බලන්න කිව්වොත් මොකද කරන්නේ? මොකද කරන්නේ? this PC ගිහලා මැනේජර් එකට ගිහලා ඩිවයිස් මැනේජර් බලන්න. පොඩි පැටලිලක් තියෙනවා. මේකෙදි අර ඕන කරන RAM ඒවා ටික බලන්න ඕන නම් properties කියන එකට යන්න ඕන. ඔව්. property එකට යන්නේ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට වෙනම මෙතන වැටෙන option ටික. ඒක. right. හරි. දැන් ඒක හරිනේ. ඊළඟට අංක 41.7 ඇහෙනවද? හතලිස් එකයි හත අමල් ඔයාට ඇහෙනවද? ඇහෙනවා සර්. හරි මට කියන්න බලන්න මේකේ දැන් අලුතෙන් අපි ගැහුවේ ඒ නිසා මේකේ drivers install වෙලාද නැද්ද කියලා බලන්න ඕන. එතකොට ඔයාලා මොකේද යන්න ඕන? මැනේජ් එකට ගිහින් my computer my computer this PC එකේ right click කරලා this PC right click අමල් කියන්න ඔයා කියන්නකෝ. this PC right click කරලා properties යනවා. properties ගිහිල්ලා device manager එකෙන් බලනවා. පොඩි චූටි වෙනසක් තියෙනවා. එක තැනක් චුට්ටක් වෙනස් වෙන්න ඕන.
ආ සර් එතන චූටි මිස්ටේක් එකක් තියෙනවා. කවුද රණොත් කියන්න බලන්න කොහොමද යන්න ඕන? this PC right click කරලා manage ගිහින් අන්න මැනේජ් කියන එකට යන්න ඕන අමල්. ඔයා කිව්වේ ප්‍රොපර්ටිස් කියලා නේද? ඔව් සර් එතන ප්‍රොපර්ටිස් නෙමෙයි මැනේජ් කියන එකෙන් යන්නේ. ඕකේ සර් ප්‍රොපර්ටිස් වලින් යන්නේ ඒකේ තියෙන අර version එක, RAM එක, එතකොට ඒක මොඩල් ඒ ටික පොඩ්ඩක් බලා ගන්න විතරයි ප්‍රොපර්ටිස් යන්නේ. එතකොට අපි අනිත් ඒවාට යද්දි මැනේජ් හරහා තමයි යන්න ඕන. එතන මේ මැනේජ් කියන එකේදී ගිහිල්ලා ඩිවයිස් මැනේජ්මන්ට් ඕනේ. අන්න මෙතන තියෙනවා මෙන්න මෙතන තියෙනවා ඩිවයිස් මැනේජ් කියන එක. ඒක ක්ලික් කරලා තමයි ඔයාලා මෙන්න මෙතන මේන් ඔයාලට පේන හැටි දැන් මේකේ එරර්ස් වගේක් ඇවිල්ලා තියෙනවා. පේනවද? කහ පාටින් එරර්ස් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා? මටත් ඔය ඔතන other device කියලා තැන ගොඩක් තියෙනවා ඒට. ඒ other device එකේ තියෙන ඔය PCI slot වල USB වල ඒ වගේ දේවල් වල පොඩි පොඩි errors එන්නේ. ඒතර ඒ වගේ අවස්ථාවේදී ඔයාලට පුළුවන් right click ඊට පස්සේ update කියන එක දුන්නා search automatically for drive කියන එක දෙන්න. සර් ඕකේ මේ අර ස්පීකර් පෝට් තියෙනවනේ. අන්න ඒ ටික බලාගන්න ඒ ටික හොඳද කියලා බලාගන්න කොහොමද? කියන්නේ ස්පීකර්ස් වල මේකේ කොටස් දෙකක් එනවා. එකක් මෙතන තියෙනවා audio input output කියන එකේ මෙන්න මෙතන. තවත් එකක් තියෙනවා මෙන්න මෙතන sound and video කියන එකේ. පේනවද? ඔව් පේනවා. දැන් ගොඩක් වෙලාවට මෙහෙම දෙයක් තියෙනවා. drivers වල මොකක් හරි error එකක් නම් තමයි මෙතනින් අර කහ පාට වගේ icon එක පෙන්වන්නේ. drivers එකේ. දැන් ස්පීකර් එකේ මොකක් හරි error එකක් තියෙනවා නම් මෙතන පෙන්වන්නේ නැහැ ඒක. පෝට් එකේ අවුලක් මොකක් හරි තියෙනවනේ. පෝට් එකෙත් පෙන්වන්නේ නැහැ හැම ලොකුවටම. මේකේ තියෙන්නේ සාමාන්‍යයෙන් මෙන්න මෙතන තියෙන මේ drivers වල ඒක ධාවනය වෙන්න ඕන කරන මෘදුකාංග වල errors කියදී තමයි මෙතනින් පෙන්වන්නේ. සමහරක් අය මෙතනින් අප්ඩේට් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක තමයි ඔයාලා අර driver downloader වගේ ඒ වගේ මෘදුකාංගයක් ඔය unknown කියලා තියෙන එන්න එක දුන්නාම පස්සේ මේ මට settings වලට ගිහින් Windows update එකක් එනවා. ඔය සමහරක් ඒවා තියෙනවා. unknown එක වෙන්න මේවා. දැන් මේකේ මේ ගොඩක් ඒවා දෙන්නේ නැහැ. මේක එතකොට අර ඔයාලට මම අර කිව්වේ driver downloader වගේ ඒ වගේ මෘදුකාංගයක් හරහා තමයි ගන්න වෙන්නේ. එතන search for අර පල්ලෙහාන් තිබ්බ එක එබුවාම තමයි ගියේ. ඒ තියෙන්නේ මෙහෙමයි. මෙතන දැන් search for එකේ පල්ලෙහාන් තියෙන browse කියන එකනේ. ඒක නැත්තම් මෙතන search for එකට ගියාට පස්සේ මෙතන තියෙනවා. නෑ නෑ සර් ඕක ඔතන නෙමෙයි දැන් අර මෙන්න මේකට කියන්නේ. අන්න හරි ඕක. එතන දැන් Windows update එකත් එක්කත් ඕවා හැදිලා එනවා. දැන් මම අලුතෙන් ගහපු නිසා තමයි ඔය ගැටලු එන්නේ. මගේ දැන් Windows එක අප්ඩේට් වෙනවා. දැන් GB 5ක් විතර මං හිතන්නේ මේකේ 3ක් 5ක් 4 වගේ එනවා. ඒ අප්ඩේට් එක ආවට පස්සේ brightness අඩු වැඩි කරන සේරම මේකේ හරියනවා. දැන් මේකේ brightness අඩු වැඩිත් කරන්න දෙන්නේ නැහැ. ඔව්. සර් මේ අර සර් අර Windows එක ඒ ගහනකොට සර් අර මේ ස්ටාර්ට් ලයින් උඩ සර් දුන්නේ කස්ටමයිස් එකද අප්ඩේට් එකද? කස්ටම් එක දුන්නේ. අප්ඩේට් එක දුන්නා නම් සර් ඔහොම වෙන්නේ නැහැ නේ. දැන් අප්ඩේට් එකේ තියෙන්නේ අර දැන් අපේ පරණ OS එක තියෙනවනේ. හිතන්න දැන් Windows එකම තියෙන Windows එකේ 10 එක තියෙනවා. ඔයාලගේ සමහරක් පොඩි පොඩි errors එනවනේ Windows එකේ. අර repairing tool වලට open වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙලාව මොනවා හරි lag වෙලා නැත්නම් අපි හිර වෙලා මොනවා හරි සමහරක් option වැඩ කරන්නේ නැත්නම්. ඒකේ කෙලින්ම update එක දුන්නොත් මේ තියෙනක උඩින්මයි වැටෙන්නේ. හරිද? අංක 6 නේද? එහෙම කළාට ගමන් නැහැ නේද? ඒ අප්ඩේට් එක දුන්නට දැන් ඔයා කොහොමද 7 එකක් එහෙම කරන්නද යන්නේ? 7 එක 10 කරන්නද?
නෑ සර් Windows 10 Pro එක තියෙන්නේ දැන් මේකේ. ඔව් මෙහෙම දෙයක් තියෙනවා සමහරක් වෙලාවට එතනින් අප්ඩේට් එක දෙද්දී නෑ ගොඩක් වෙලාවට ඒක අප්ඩේට් වෙනවා ඒ කියන්නේ ඒකේ අප්ඩේට් එකේදී වෙන්නේ තියෙන අඩුපාඩු හැදිලා ඒක උඩින්ම අලුත් version එක වැදීමක් වෙන්නේ එතකොට අරකේ තියෙනවා තව ගැටලුවක් තියෙනවා අපි දැන් අර කස්ටම් වලට ගිහිල්ලා ෆෝමැට් කරන්න නැතුව තව Windows එකක් දැම්මම හිතන්නකෝ කස්ටම් එකට ගිහිල්ලා අපි ෆෝමැට් කරන්න නැතුව 7 ගෙවුවා කියලා හිතන්නකෝ එතකොට ඒක බූට් දෙකක් වදිනවා ෆෝමැට් කරලා ගෙවුවේ නැත්තම් Windows 10 එකක් හිටිනවා ඊළඟට අපි ගහන අනිත් බෝස් මේ OS එක තියෙන්නේ ඒකත් හිටිනවා තේරෙනවද කියන එක සාමාන්‍ය අපි කියන ඩුවල් බූට් සිස්ටම් එක ඩුවල් බූට් ඔයාලා දන්නවද ඩුවල් බූට් කියන එක ඩුවල් බූට් කියන එක දන්නවද නෑ සර්. දන්නේ නැහැ ඩුවල් බූට් කියලා කියන්නේ මේ OS එකම තියෙද්දි කියන්නේ Windows 10 එක හෝ එහෙම නැත්නම් අපිට තව වෙනත් මෘදුකාංග නැත්නම් OS එකක් හිතන්න දැන් 10 එක තියෙනවත් එක්කම Linux එක පාවිච්චි කරන්න ඕන කෙනෙක්ට දෙකම යූස් කරන්න ඕන නම් එතන ඔපරේටින් සිස්ටම් දෙකක් වෙනවා දැන් අර ඊයේ මම ඔයාලට පෙන්නෝනේ මගේ එකේ Windows 7 එකක් තියෙනවා අර Prime OS කියන එකක් දාලා තියෙනවා දැක්කද ඔව් සර් අන්න ඒ වගේ අවස්ථාවට තමයි අපි ඩුවල් බූට් කියලා කියන්නේ ඩුවල් බූට් කියලා කියන්නේ හේතුව OS දෙකක් තියෙන නිසා තමයි අපි ඩුවල් බූට් කියලා කියන්නේ පැහැදිලිද ඔපරේටින් සිස්ටම් එහෙම නැත්නම් Windows දෙකක් තියෙනවා නම් Windows 7 එකයි Windows 10 එකයි තියෙන්න පුළුවන් Windows 7 එකයි Windows 8 තියෙන්න පුළුවන් Windows 10 එකයි 8 එකයි තියෙන්න පුළුවන් එහෙම නැත්නම් Linux වගේ වෙන මෘදුකාංගයක් එක්ක මොකක් හරි තියෙන්න පුළුවන් අන්න ඒ වගේ අවස්ථාවලදී අපි ඒවට කියනවා ඩුවල් බූට් සිස්ටම් දෙකක් තියෙනවා මේකෙදි ඔන් කරද්දී ඔයාලට තෝරන්න වැටෙනවා Windows එකද නැත්නම් අපේ තියෙන අනිත් ඔපරේටින් සිස්ටම් එකද කියලා තෝරන්න වෙනවා පැහැදිලිද සර් ඔව් අරගෙන සර් ප්‍රොපර්ටිස් ගිහිල්ලා ඩිවයිස් මැනේජර් එකෙත් බලන්න පුළුවන්ද මොකක් වගේද මේ software update එක සර් software update වෙලා තියෙනවද කියලා බලන්නද ඔව් මේ කියන්න බලන්න drivers ටික සර් drivers ටික බාද්දි ගොඩක් වෙලාවට අපි කරන්නේ ළමයි මේ this PC එක තියෙන්නේ ඒක right click කරලා ගන්න right click කරලා manage වලට ගියාට පස්සේ තමයි අපි drivers ටික ඒවා බලන්නේ drivers බලන්නේ එයා කිව්ව එකත් හරි සෙටි ප්‍රොපර්ටිස් ගියාට පස්සේ ඒකේ තියෙනවා මෙහෙම දෙයක් තියෙනවා ඒක නිකන් අර වටයක් කෑමක් නෙවෙන්නේ වට drivers බලා ගන්න ඕන ඒතර මේ වලින් දිහායකි මේ වලින් තියෙනවා මේ එන වටයක් වගේ වෙන ඉතින් ඒකක් 10 එකේ නිකම්ම තියෙනව නේද සර් ඔව් 10 එකේ තියෙනවා මෙහෙම දෙයක් තියෙනවා තව තියෙනවා මේ start button එක තියෙන්නේ ඒක කෙලින්ම right click කරන්න ඒ right click කරාම ඔයාලා මෙන්න මේ විදිහට device manager වලට ගිය හැකි ඒක කෙලින්ම යන්න පුළුවන් දැක්කද සර් නැත්තම් මේ අර රන් එකේ ගැහුවාම හරිනේ ඔව් රන් එකෙත් ගහන්න පුළුවන් ක්‍රම තියෙනවා කිහිපයක් අර ප්‍රධාන වශයෙන් අපි මෙන්න මේ වලින් පාවිච්චි කරනවා right click කරලා අපි ගන්නවා ඔයාලට පුළුවන් වුණොත් මේ Linux operating system එකත් පොඩ්ඩක් මම ඔයාලට කියලා දෙන්නම් Linux එක හරි Ubuntu එක හරි එකක් අපි ගහගන්නේ කොහොමද කියලා ඉදිරි වීඩියෝ එකකදී මම පෙන්නනවා ඒක
ඒතර ඩුවල් බූට් සිස්ටම් එකත් එක්ක අපිට පුළුවන් පාවිච්චි කරන්න. ඒක අපි බලමු ඉස්සරහට. Linux සාමාන්‍ය Linux එකටත් මෙගාබයිට් වලින් තියෙනවා. මෙගාබයිට් නැත්නම් GB එකක් වගේ ධාරිතාවයක් හිටියි. හරි. දැන් එතකොට ඔයාලා පහසු ක්‍රම හොයා ගන්න ඕනේ. මෙන්න මෙහෙම රයිට් ක්ලික් කරා ඔයාලට කෙලින්ම මැනේජ් කියලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක්ට පුළුවන් රයිට් ක්ලික් කරා මේ තියෙන්නේ අපිට අවශ්‍ය විදිහට ගිය හැකි. මෙතන පේනවද මේ? කෙලින්ම තියෙනවා ඩිස් මැනේජ්මන්ට්. පේනවද ඔයාලට? පේනවද ළමයි? ඔව් සර්. ඔයාලට මෙතනින් ගන්නත් පුළුවන්. මෙතනින් කෙලින්ම ඔයාලට මේ එක එක ඒවාට ඕපන් වෙන්න පුළුවන්. ටාස්ක් මැනේජර් ගිය හැකි, රන් කියන එක ගත්ත හැකි. ෆයිල් එක්ස්ප්ලෝරර්. එතන මෙතනින් අපේ තියෙන මේ සිස්ටම් එකට ගිය හැකි. apps and features වල දැන් 10 එකේ තියෙන ඔප්ෂන් මේ තියෙන්නේ. මේවත් මෙතනනුත් පුළුවන් ඔයාලට අන්ස්ටෝල් කරන්න මේ තියෙන. අන්ස්ටෝල් සහ අප්ඩේට් කරගන්න පුළුවන් මෙතන. ඒකත් එක්ක ඔයාලට තව මොන හරි ගැටලු මතුවෙනවද? කියන්න බලන්න. මොන හරි තියෙනවද ගැටලුව? මේක සම්බන්ධව සර්. ඔව්. නැද්ද? අපි Ubuntu එක හරි Linux එක හරි බලමු. මම ඒකත් කියලා දෙනවා ඩුවල් බූට් කරද්දි. දැන් මමත් අර ඩුවල් බූට් සිස්ටම් දාලා තිබ්බේ. දැන් ඒ ගැටලුව නැහැ. ඒවත් මම ඉවත් කරලා අලුතෙන්ම දාලා පෙන්නුවේ දැන් ඔයාලට. හරිනේ. හරි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේක හදා ගන්න. ඊළඟට අපි දැන් තව ඔප්ෂන් වගේ කියලා දෙන්න යන්නේ අද. හරි. අපිට පුළුවන් පරිගණකය අපිට කැමති වෙලාවකට ඕෆ් කරගන්න ඔන් කරගන්න සිස්ටම් එකක් හදාගන්න පුළුවන්. අපි ඒවට කියනවා ළමයි මොකද්ද? ටයිම් ෂෙඩියුලර් කියලා. ටයිම් ෂෙඩියුලර්. අර නිකම් මේ ෆෝන් එකේ බලුවම අර මේ ඩාර්ක් මෝඩ් එකට එන්න රෑට ඉන්නේ වගේ ෂෙඩියුල් එකක්. ඒ වගේ ෆීචර්ස් වගේකුත් තියෙනවා. ඒකත් එක්ක ඊට කලින් මගේ පොඩ්ඩක් ඉන්න ටයිම් එක වෙනස් කරගන්න වෙනවා. මේකේ මම date and time වලට යලා ගිහිල්ලා date and time කියන setting එකට යන්න කරමු. ඒකෙන් මම ගිහිල්ලා දැන් මෙතන දැන් මේ ටයිම් එක හදන්න උනා. මෙතන මම දීලා තියෙන්නේ අර අපේ ලංකාවේ එක නෙමෙයිනේ. ඒ නිසා තමයි මෙතන වෙනස්කමක් උනේ. මම අර ඉන්ස්ටෝල් කිරීමේදී මම දුන්නේ නැහැ මෙතන ජයවර්ධනපුර කියන එක. ඒ නිසා මෙතන ටයිම් එකේ පොඩි ගැටලුවක් මතුවලා තියෙනවා. ඒකත් එක දැන් ටයිම් එක ගන්නට හැදුනා.
හරිනේ මම ඇහෙනව නේද ළමයිට එහෙනම් සර් පොඩි දෙයක් ආ පොඩ්ඩක් ඉන්න කොහොම වෙන දෙයක් අහන්නද ආහන්න සර් අර මේ පාස්වර්ඩ් අන්ලොක් කරන එක කිව්වේ ඔව් ඒක සර් ඩොමින් එකකට ඇඩ් කරලා තියෙන එකක පාස්වර්ඩ් එකක් බලන්න පුළුවන්ද ඩොමේන් එකකටද ඩොමේන් එකට නම් ගොඩක් වෙලාවට එතන නම් සපෝට් කරන්නේ නැහැ ඒක සාමාන්‍ය අර දැන් වා කියන්නේ ඉන්ටර්නෙට් එකත් එක්ක යන එකනේ ඔව් සර් ඒකෙදි පොඩි ගැටලුවක් තියෙන. ඒකට සපෝට් කරන්නේ නැහැ ඕක. ඒක සාමාන්‍යයෙන් අපි දින PC එකේ තියෙන අර ඔන් කරද්දී අපි ගන්න පාස්වර්ඩ් තියෙන්නේ. account use account වලට. ඔව් සර් ඒවට සපෝට් කරන්නේ නැහැ කොයි තියෙන්නේ. તો දැන් වාට ඩොමේන් එකත් එක්ක මොකද්ද? මොන වගේ දෙයකටද මොන? නෑ දැන් අපේ ඩොමින් නෙට්වර්ක් එකක් කියන්නේ. එතකොට මම බැලුවේ එහෙම එකකට ඒකක් සපෝට් කරනවාද කියලා. ඒකට නම් ඩොමේන් එකට ගොඩක් කරලා සපෝට් කරේ නැහැ. ඒක නිකන් අර use account එකට විතරයි නිකන් normally. හරි. ඒක මතක් කරපු එක හොඳයි. ඒකත් එක්ක මම ඔයාලට මතක ඇති කිව්වා මේ අර portable නැත්තම් අපි කියන pocket router මම එක දෙකක් මං ගාව තියෙනවා පෙන්නන්නම් කියලා කිව්වනේ. අයකත් ගෙනවද? මං අනිත් එක ඔන්න එනක. පේනවද ඔයාලට? ඔව් සර්. මේ තියෙන pocket router. අපිට තියෙන මේකට SIM එකක් දාගෙන සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න. අතර ගොඩක් වෙලාවට මේවා ඉන්න මොනවාගෙන්ද? brand Huawei. Huawei. මම අර එදත් කිව්වනේ. අතර ඔයාලට මේකටත් සාමාන්‍ය විදියට SIM එකක් දාගන්න තියෙන්නේ. මෙතනින් SIM එක දැම්ම හැකි. SIM එක දාලා පැකේජ් එකේ තියෙන SIM එක දාගන්න දාලා මේක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. ඒ එකක්. මේ තියෙන තවත් මොඩල් එකක්. පේන්නේ නැති ඔයාලට. මේකත් මොනවාගෙන්ද? Huawei. Huawei. ගොඩක් මෙන්න මේ පොකට් ඒවා. මෙන්න මේ වගේ පාවිච්චි කරද්දි Huawei බ්‍රෑන්ඩ් එක තමයි එන්නේ. මම කිව්වේ Viva කියන මොඩල් එකෙන් ආව එකක් මේ. සර් ඔව්. සර් ඔය මේ අන්ලොක් පොකට් රවුටර් එකද ඒ කියන්නේ කැම ඕන සිම් එකක් දාන්න පුළුවන්ද? ඕන එකක් දාන්න පුළුවන්. අන්ලොක් කරලා තියෙන්නේ. දැන් සර් ඩයලොග් වලින් හරි මොබිටෙල් වලින් හරි කම්පැනි දෙන ඒවයේ ලොක් ඒ බ්‍රෑන්ඩ් එක විතරයි. එයාලගේ ඒ බ්‍රෑන්ඩ් විතරයි ගොඩක් කරලා දෙන්නේ. ගොඩක් තැන්වලදී එයාලගේ ඒ බ්‍රෑන්ඩ් එක විතරයි. දැන් ඩයලොග් නම් ඩයලොග් විතරයි පාවිච්චි කරන්න දෙන්නේ. ලිමිටඩ්. එතකොට වෙන බ්‍රෑන්ඩ් වලින් ගත්තොත් වෙන බ්‍රෑන්ඩ් තමයි සපෝට් කරන්නේ. ඒ අදාළ බ්‍රෑන්ඩ් විතරයි සපෝට් කරන්නේ. පැහැදිලිද? ඔව් සර්. හරි. ඒතර මේ වගේ එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් සාක්කුවක දාන් උනත් ඕනම තැනකට ගෙනියන්න පුළුවන් Wi-Fi තියෙනවා නම්. يعني Wi-Fi මේ පැකේජ් එක දාලා තියෙනවා නම් normally ඕන තැනකට ගෙනියන්න පුළුවන්. හරි. ඔන්න දැන් ඒකත් මම පෙන්නුවා. ඔව්. සර් කියන්න. සර් ඇහෙනවා. සර් මේ ෆෝන් තියෙන සර් මොබයිල් ෆෝන් ඔව්. ඒවැස කාලයක් යනකොට ඔය සිග්නල් ඒ කියන්නේ ඒකට ඇදිලා එන ප්‍රමාණය නැති වෙන හරි මොකක් හරි අඩුවීමක් මොකක් හරි වෙනස් සර් සමහරක් ඒවාට එනවා. පොඩි සිග්නල් ඉෂුස් එනවා. ඒක වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඒක සමහරක් වෙලාවට සිස්ටම් එකත් එක්කත් බලපෑමක් වෙනවා. සිස්ටම් වල එරර්ස් එද්දි කාලයක් එක්ක වෙනස් වෙනවා. ඒකත් එක්ක ওই සිග්නල් අර එන
ලයින් තියෙනවනේ මේකේ සර්කිට් ඒවා හරහා එනවනේ. ඒතර යන පාත් එකේ මොකක් හරි error එකක් ආවොත් ටික කාලයක් යද්දි ගොඩක් වෙලාවට සිග්නල් ඉෂුස් එනවා. ගොඩාක් තැන්වලදී එනවා. ඒ කියන්නේ අර සාමාන්‍ය පරණ වෙන්න වගේ ඒ වගේ එනවා සමහරක් වෙලාවට දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් අවවාඩ වෙනවාට දැන් සිම් වල වගේ ගත්තොත් සිම් එකේ තියෙනවා මේ අපි දාන සිම් එතන දාන එකේ තියෙනවා IC ඒවා. ඒව සවුත් වුණාම නැත්නම් අපි කියන පැනල් එක පැනල් ඒවා සවුත් වුණාම සමහරකට සිම් එක පෙන්වන්න නැතුව යනවා. ඒ වගේ errors එනවා. සර් ඔව්. සර් එහෙනවා කියන්න. සර් මේ මොකද්ද සර් මේ ඩොංගලයක් තියෙනවා සර් ඒ ඩොංගලේ දැන් ඔය දැන් මම ක්ලාස් එකක දැන් හරි මීටින් එක හරි ඔන්ලයින් ඉන්නකොට සර් ඒක රත් වෙලා ඒ කියන්නේ සිග්නල් නැති වෙලා එහෙම යනවා මොකද්ද සර් ඒකට හේතුව? ගොඩක් වෙලාවට දැන් ওই පරණ තමයි 3G එකද 4G එකද? 4G එක සර් 4G 4G. ඒක සමහරක් වෙලාවට හොඳට හීට් වෙනවා. ගොඩක් හීට් වෙනවා ඒක. ඒතර සමහරක් තැන්වලදී තියෙනවා ඉතින් ඒවර සර්කිට් වල සාමාන්‍ය IC අර තියෙනවනේ. ඒවා හීට් වෙද්දිත් වෙනවා. ඊට අමතරව ටිකක් සාමාන්‍ය පරණ එකක්ද ඒක? ඔව් සර් පරණයි සාමාන්‍යයෙන් අවුරුදු 3-4කට වඩා වගේ. දෙක අවුරුදු දෙක දෙකක් තුනක් වගේ. ඒ වගේ සමහරක් වෙලාවට එනවා. ඒ සමහරක් වෙලාවට සිග්නල් ඉෂුස් සර්කිට් වල අවුල් ඒවත් එක්ක බලපෑමක් වෙනවා. ඔව් සර් දැන් සර් මේ දැන් ඩොංගලේ කාලයක් පාවිච්චි කරපු සිම් එක ෆෝන් එකකට දාපුවාම සර් මොකක් හරි වෙනවද? ඒ කියන්නේ සිග්නල් ඒ කියන්නේ මේ හොඳට තියෙනවා කවරේජ් එක මේ සිග්නල් ඒත් මේ අඩු වෙන්න පෙන්නන්නේ. මොකක් හරි වෙනවද ඩොංගලේ කාලයක් තිබිලා මේ ෆෝන් එක දානවා? එහෙම දැනුවත්ව නම් එහෙමනම් වෙන්නේ නැහැ. එහෙම ගැටලුවක් නම් මතුවෙලා නැහැ මට නම්. එහෙම කියන්න මේක නැහැ. මොකද මමත් ඉස්සර ඩොංගල් පාවිච්චි කරා. එතකොට මම සාමාන්‍යයෙන් මේමයි සර් ඒක අර ඇප් එකක් කරා යූස් කළේ මේ ඔය පැකේජ් දාන ඒවායි මම එතකොට සර් මේ ඩොංගලේමයි තිබුණේ. ඔව්. එහෙම වුණා කියලා නම් එන්නේ නැහැ. දැන් මමත් ඔය වගේ පාවිච්චි කරා. මමත් සිම් එක තියෙනවා මේ ඉස්සර ඩොංගල් තියලා ඩොංගල් වලට දානවා. එතකොට ආයි ෆෝන් වලට දානවා. ඒ වගේ පාවිච්චි කරා. එහෙම සිග්නල් ඉෂුස් නම් ආවේ නැහැ. මොකද එහෙම පාවිච්චි කරපු සිම් එකක් තමයි මං ගාව තාම තියෙන්නේ. ඉතින් සිග්නල් ගැටලුවක් නම් ආවේ නැහැ. ඔව් සර් මෙතන අර වෙලා ඇත්තේ මේ අර ෆෝන් එක කාලයක් යනකොට ඒ පරණ වෙලා සිස්ටම් එකේ මොකක් හරි ගැටලුවක් නිසා වෙන්නේ නැහැ. ඒකෙදි මෙහෙම. ඔයා පොඩ්ඩක් වෙන සිම් එකක් වගේ දාලා බලන්න. ඒත් ඒ ඉෂුව එක එනවද? ඒක නෑ එහෙම නෑ අර කාලයක් අර පාවිච්චි කරපු ඒක තමයි සර් ඒ තියෙන සිම් ගැටලුව. එකේ තියෙන්නේ. ඔව් සර්. ගොඩක් වෙලාවට එහෙම දන්න තරමින් නම් එහෙම ඉෂුස් වෙන්නන්නේ නැහැ. සමහරක් වෙලාවට අර දැන් ඔයා ගාන ඩොග්ගල් එකේ හීට් වෙනවා කිව්වනේ. නේද? ඔයානේ කිව්වේ හීට් වෙනවා කියලා ඩොග්ගල් එක. ඔව් සර්. මේ ඩොංගලේ ඒ කියන්නේ පැයක් උඩරිම පැයක් යනකොට නම් ඉන්න පුළුවන් ඊට පස්සේ අන්නේ ටිකක් හීට් වීම නිසා මොකක් හරි දෙයක් වෙන්නත් පුළුවන්. ඒ හීට් වීම නිසා බලපෑමක් වෙලා කියන්නත් පුළුවන් සර්කිට් වලට ඒවත් කියන්න පුළුවන්. හරිද? එහෙම සර් ඒ ඩොංගල් ඒ කියන්නේ මාරු කරන්න ඕනද ඒ ඩොංගලේ නැත්තම් කොහොමද සර් ඒක හදාගන්න පුළුවන්ද මටම? ගොඩක් වෙලාවට IC නම් ඒව නම් පොඩ්ඩක් අවුල් ගියාම තමයි ගොඩක් තැන්වලදී ඒවා එන්නේ. කාලයක් එක පරණ වෙන්න තමයි ඒ වගේ බලපාන ඔය වගේ දේවල්. ඉතින් මේ ගොඩක් වෙලාවට දැන් ඩොංගල් කියන එක පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක් අය භාවිතයෙන් ඉවත් වෙලා තියෙන්නේ. ඉතින් ওই ඩොංගල් එක රිපෙයාර් කරලා ඒවා මේවා කරනවට වඩා ඔයාලට මම හිතන්නේ පොකට් බ්‍රවුසර් එකක් වුණත් ගන්න පුළුවන් දැන් රුපියල් 3000ක් 5000ක් වගේ අතර. ඒ වගේ ප්‍රයිස් වලට තියෙනවා. කොහොමින්ද?
හරි ඒකත් එක්ක දැන් මාව ඇහෙනවද ආයි තමයි ඇහෙනවද එනවාද? හරි දැන් මේ ඔයාලට තව මම පෙන්නනවා මේ ඩොංගල් වර්ග ඔන්න දැන් ඩොංගල් එකක් පෙන්නනවා දැන් ඔයාලට මේන් තියෙන ඩොංගල් ඊළඟට මේන් තියෙන තව ඩොංගල් දැන් මේව නම් භාවිත කරන්නේ නැහැ අපි ඔන්න තියෙන ඩොංගල් එක ඔන්න අපි ඉන්ටර්නෙට් යන්න ඉස්සර පාවිච්චි කරපු උපාංගයක් මේ තියෙන්නේ හැමෝටම පේනවනේ ඔන්න දැකලා නැති කෙනෙක් ඉන්නවනම් ඔන්න ඩොංගල් දැන් ගොඩක් වෙලාවට අපි භාවිතා කරන්නේ නැහැ ළමයි මෙව්වා භාවිතයෙන් ගොඩක් වෙලාවට ඉවත්ව ගිහිල්ලා තියෙන්නේ මෙන් තියෙනවා මේවට සිම් එක මෙන්න මෙතනට දාලා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් දැන් මේකෙත් ඒ ගැටලුව තියෙනවා අර හීට් වෙන එක ඔයාලට තියෙනවා දැන් මෙන්න මේ හරිය ඒකේ හීට් වෙනවා මෙන්න මේ සර්කිට් එකේ IC තියෙන මෙන්න මේ හරිය ගොඩාක් හීට් වෙනවා මේව අල්ලද්දි ඒක හොඳට දැනෙනවා හොඳටම හීට් වෙලා කියලා මේක නම් හේතුව පරණ වෙලා මේ පරණ වීම නිසා මේ සවුත් වෙලා තියෙන්නේ මේකට අවුරුදු 7ක් විතර වෙනවා මේ ඩොංගල් එකට අවුරුදු 7ක් 8ක් වගේ පේනවනේ කට්ටියට මේක 3G මොඩල් එකක් මාව ඇහෙනව නේද ඔයාලට එනවා සර්. ඔව් මේ 3G මොඩල් එකකින් ආව එකක් තියෙන්නේ මේකත් ගොඩක් වෙලාවට ඒ කාලේ රුපියල් 5000ක් විතර වුණා හේතුව මේක අන්ලොක් එකක් මේක ඕනම සිම් එකක් වැඩ කරනවා ඕනම බ්‍රෑන්ඩ් එක සිම් එකක් මේකට සපෝට් ඔයාලට නෝමල් ඒවා ගත්ත එක රුපියල් 1000කට 2000කට වගේ ගන්න පුළුවන් ඒ කියන්නේ අන්ලොක් කරලා නම් එක්ක ඩයලොග් නම් ඩයලොග් මොබිටෙල් එකකින් ගහනවා නම් එහෙම ඔව් සර් අර සර් ඒ කාලේ ආවේ අර එටිසලාට් ඩොංගල් එක ඔව් එටිසලාට් එක අන්න ඒක සර් එතකොට ඒක අන්ලොක් කරලා තියෙන්නේ ඒකේ මොමිටෙල් සිම් එක දාගන්න එහෙම පුළුවන් සර් මොබිටෙල් එකට විතරයි මොමිටෙල් ඩයලොග් ඒ ටික තමයි යූස් කරන්නේ ඒ ටික පුළුවන් සර් එහෙනම් ඒක අන්ලොක් කරපු එක ඔව් සර් ඒක අර ගැටලුව තියෙන අර හීට් වෙන එක ඒක ගොඩක් ඒක ඔය කාලේ හදාගන්නත් බෑ නේ සර් ඒවට අර ICMS බෝඩ් ඒවත් එක්ක එන්නේ ඔව හදන්න පුළුවන් සමහරක් ඒවා ඉතින් ඒව මං හිතන්නේ හදන තීරුමක් නැතු යයි 4G එක සර් ඒක නිකන් පොඩ්ඩක් ෂොප් එකෙන් අහලා බලන්න ඕලා පැත්තේ මං කියයි ඉතින් ඔක හදන්න බෑ ඔවා මේවට ඔට්ටු වෙන්නේ නැහැ ගොඩක් සමහරක් ඒවා ඔට්ටු වෙන්නේ නැහැ අලුත් එකක් ගන්න කියනවා ගොඩක් තැන්වලදී කියන්නේ එහෙම ඔව් සර් දැන් ඔය රවුටර් එහෙම තියනවාද කියලා මං ඇහුවා එතකොට මේ යාලා කියනවා මේ රටින් ඔය ඒ බඩු ගේන එක නතර කරලා තියෙන නිසා නෑ කියලා කියනවා එතකොට සර් ඔය දැන් ඔය පොකට් රවුටර් එකක් වගේ ගන්න නම් ඉතින් කොහොමද සර් මේ ඔය ගම්පහවට තියෙන ෂොප් ගන්නවා සර් එහෙම තියෙන තැන් ගම්පහ සයිඩ් එකේද ඔව් සර් ඔව් ඒ හරියනම් හරියට මම නම් දන්නේ නැහැ අපේ පැතිවල නම් තිබ්බා පොඩ්ඩක් බලලා කියන්නම් ඕන්න පොඩ්ඩක් බලන්න මීගමු සයිඩ් එක ওই පැතිවල නෑ ගම්පහ නම් වල කොළඹින් ගත්ත හැකි ගම්පහ හෝ කොළඹට ආවේ ඒ හරහා ගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලට ඔන්ලයින් ගෙන්නන්නත් පුළුවන් මං හිතන්නේ දැන් ඔන්ලයින් ගෙන්නන්න තියෙන එක එක මේවා හරහා ගන්න පුළුවන් ඕනනම් හරි මං ඉන්න ඊළඟට තව ඔයාලට විස්තරයක් කියන්න යන්නේ ඉඳ
ඔහොම නියම ප්‍රශ්නයක් අහන්න. අපිට mouse එකේ ස්පීඩ් එක වැඩි කරගන්න නම් අපි මොකද කරන්නේ? ළමයි mouse එකේ ස්පීඩ් එක වෙනස් කරගන්න වැඩි කරගන්න ඒ වගේ වුණා මොකද කරන්නේ අපි? mouse එකේ fast එක වැඩි කරනවා සර්. fast එක. ඒකට යන්නේ කොහොමද? ඒක අපි වැඩි කරගන්නේ කොහොමද? කියන්න බලන්න. අපි වැඩි කරගන්නේ කොහොමද? මතක කෙනෙක් ඉන්නවද? කාටවත් මතක නැද්ද? රණෝත් අමල් මතක නැද්ද චුට්ටක් බලන්න. කාටවත් මතක නැද්ද? කාටවත් මතක නැද්ද? අනිත් අය රණෝත් mouse එකේ එහෙම අපි වෙනස් කරගන්න ස්පීඩ් එක වෙනස් කරගන්නේ. රණෝත් මතක නැද්ද? සර් ඔව්. සර් ඩිස්ප්ලේ සෙටින්ස් එකට ගිහිල්ලා පුළුවන් නේද? ඒකේ අර මේ කියන්නකො ඩිස්ප්ලේ සෙටින් එකට ගිහිල්ලා ඊළඟට ඩිස්ප්ලේ සෙටින්ස් වලට ගිහිල්ලා මේ හෝම් එකට ගිහිල්ලා සර් හෝම් එකේ අර මවුස් කියලා තියෙන්නේ. ඔව්. ඒකෙන් පුළුවන් නේද සර්? එතනොත් පුළුවන්. ඊට වඩා ලේසි නැද්ද? මෙන්න මේ ක්‍රමේ බලන්න. අය මොකද්ද ගන්න මේ තියෙන්නේ? මොකද්ද මේක ඉන්ඩෙක්ස් ස්ක්‍රීන් එක? පේනව නේද හැමෝටම? control panel. control panel එක ඩබල් ක්ලික් කරන්න. ක්ලික් කරපුවම ඔයාලට මේ විදිහට එනවා. මේකෙත් අපිට ක්‍රම තියෙනවා මේ. කෙලින්ම මොකද්ද? hardware and sound කියන එක යටතේ කෙලින්ම මෙතන තියෙන mouse කියන එක. ක්ලික් කරා මෙතනින් ස්පීඩ් එක වැඩි කරගත්තා. apply කරා okay කරා. දැන් ඔයා කියපු විදිහට ගිය හැකි. right click display setting ක්‍රම කිහිපයක් තියෙනවා. home මෙතනින් යනවා device කියන එකේ අපිට පුළුවන් mouse කියන එක තෝරලා මෙතනක් තියෙන එක චුට්ටක් වටේ මෙයා නෙමෙයි additional mouse option ඒ විදිහට යන්න ඕන. ඉතින් ඒක බැලුවොත් චුට්ටක් අමාරු නැද්ද? අමාරුයි. එතකොට ඒකේ පොඩි ගැටලුවක් එනවා. හරි. ඊළඟට අපි බලමු මේකේ task schedule. task schedule කියලා option එකක් තියෙනවා. මේකෙදි ළමයි අපිට පුළුවන් මේ අපේ පරිගණකය කැමති වෙලාවකට අපිට කැමති ටයිම් එකකට මේක ඔන් ඔෆ් කරලා හදාගන්න පුළුවන් අපිට මෙන්න මේක. මෙන්න මේ task schedule කියන option එක හරහා. task schedule. එතන ගියේ සර්. හරි. අපි පොඩ්ඩක් බලමු. මේකෙදි අපි මෙන්න මේ විදිහට හදන්නේ. හරි. මෙතනින් අපි යනවා task schedule කියලා ගහනවා. මෙතන task schedule. පේනවද? හැමෝටම පේනව නේද task schedule කියන එක? මෙන්න මේක ක්ලික් කරා. ක්ලික් කරුවාම ඔයාලට ළමයි මෙන්න මේ විදිහට task schedule කියන option එක එනවා. මේක ඔයාලා මෙන්න මෙතන ක්ලික් කරන්න. එහෙම නැත්නම් create task අපිට මේ හරහත් පුළුවන්.
අපිට දැන් ෂට් ඩවුන් වගේ දෙන්න ඕන නම් ඒතර ටාස්ක් මැනේජර් හරහා ගිහිල්ලා මෙතනින් අපි ටාගට් කරනවා name එක shut down ඊට පස්සේ next එක දෙනවා ඊළඟට මෙතනින් අපිට පුළුවන් dailyද මොනවද කියලා දෙන්න පුළුවන් dailyද weeklyද month timeද කියලා දීලා next එක දෙනවා දීලා මෙතනින් අපිට අවශ්‍ය කරන date එක මෙතනින් තෝරගන්නවා දිනය සහ වෙලාව අපිට මෙතන දෙන්න පුළුවන් එතන දැන් ඔයාලට 3 වෙනිදා මේක off වෙන්න ඕන මම දෙන්න 11ට විතර එකොළහයි රාත්‍රී නම් PM කියලා දීලා ඉතින් next එක දෙනවා ඊළඟට start the program කියන එකට ගියා finish කියන එක දීලා අපි මෙතන දෙන්න ඕන program එක මොකද්ද program script එක shut down දීලා next එක දෙන්න දීලා finish කරලා බලන්න. ඒතර බලන්න මෙන්න මේක action එක. මේක මොකද්ද වෙන්නේ කියන දේ අපිට මෙතනින් දෙන්න පුළුවන්. ඊළඟට මෙතනින් finish කියන විධානය දෙන්න. එතකොට මේක create වෙනවා. එතන මෙන්න මෙතන ඔයාලට පේනවද? ඒක create වෙලා තියෙනවා. පේනවද ඔයාලට? පේනවා ටාස්ක් එකක් දීලා තියෙනවා. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියන එක ඉදිරියේදී කියන්න පුළුවන්. දැන් මේක ඔයාලා ටයිම් එක දීලා බලන්න පුළුවන් මේක ඕෆ් වෙන්න ඕන ටයිම් එක. ඒක ලියාගමුද අපි? හා සර් හරි ලියාගන්න. ටාස්ක් ෂෙඩියුලර්. ලියාගන්න ටාස්ක් ෂෙඩියුලර්. බලන්න ලියාගන්න. දැන් මේක අපිට ළමයි පුළුවන් අර අප්ඩේට් වගේ කරද්දි ඒ වගේ දේවල්ට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක. ඊළඟට ඔටෝ දැන් හිතන්න මොකක් හරි වැඩක් කරගෙන ඉන්නවා. දැන් ඒක අපිට ඕන පරිගණකේ ඔටෝම ක්‍රියා විරහිත වෙලා යන්න ඒ ටයිම් එකට. දැන් හිතන්න අපි 10ට විතර ওই වැඩ ඕෆ් වෙලා කොහොම තියලා තියෙනවා. ඔයාලට දැන් අමතක වෙනවා සමහරක් කරලා නැත්නම් ඔය අප්ඩේට් වෙන්න වගේ තියෙද්දි ඔයාලට අමතක වෙනවා. ඒ සියලුම දේවල් වුණාට පස්සේ මේක ඔටෝම පවර් ඕෆ් වෙන විදිහට ටයිමින් තියලා ඕෆ් කරන්න අපිට මේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒවට තමයි අපි ඔන්න ටාස්ක් ෂෙඩියුලර් කියන එක පාවිච්චි කරන්නේ. හරි. ටාස්ක් ෂෙඩියුලර් ගන්නේ start task schedule කියලා ටයිප් කරනවා. task schedule. හරිද? task schedule open කරගන්න විදිය start type task schedule type task schedule ඉන්පසු ඔබට task scheduler open වේ. ඉන්පසු ඔබට task scheduler open වේ. task scheduler open වේ. task scheduler open වේ.
ඉන්පසු task scheduler library click කර ඉන්පසු task scheduler library click කර task scheduler library click කර right click කරන්න right click කරන්න right click කරන්න right click කරන්න ඉන්පසු 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 create basic task click කර මම එහෙනම් නේද ළමයි එහෙනම් සර් හරි ඉන්පසු create basic task click කරන්න create basic task click කරන්න ඉන්පසු ඔබට create basic task wizard open වේ ඉන්පසු ඔබට create basic basic task wizard open වේ ඔය ටික හරිද හරි සර් ඉන්පසු create a basic task 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 ඇති create a basic task ඇති name box එකෙහි name box එකෙහි name box එකෙහි name box එකෙහි shutdown ලෙස type කරන්න shutdown ලෙස type කරන්න shutdown ලෙස type කරන්න description එක කැමති නම් යොදන්න පුළුවන් හරිද ඔයාලා description එකක් මේකෙන් මොකද්ද වෙන්නේ කියන එක description එක කැමති නම් ඔයාලට යොදන්න පුළුවන් ළමයි හරිනේ name එකට shutdown කියලා දුන්නා next click කරන්න next click කරන්න next click කරන්න ඉන්පසු ලැබෙන trigger හි ඉන්පසු ලැබෙන trigger හි ඉන්පසු ලැබෙන trigger හි මෙම task එක ක්‍රියාත්මක වීමට අවශ්‍ය මෙම task එක ක්‍රියාත්මක වීමට අවශ්‍ය
අවශ්‍ය ආකාරය තෝරා ගන්න. අවශ්‍ය ආකාරය තෝරා ගන්න. අවශ්‍ය ආකාරය තෝරා ගන්න. තෝරා ගන්න. තෝරා ගන්න. එතන මේකෙදි daily දිනපතා ඕෆ් වෙන්න ඕන නම් ළමයි ඔයාලා මෙතන daily කියන එක දෙන්න ඕන. සතියෙන් සතිය නැත්නම් weekly සතියකට පාරක් වගේ නම් weekly monthly one time කියන්නේ එක පාරක්. මම එක පාරක් කියන එක දෙනවා. one time කියන එක ක්ලික් කරා. අපිට අවශ්‍ය කරන දේ select කරා next විධානය ලබා දෙන්න. next විධානය ලබා දෙන්න. next විධානය ලබා දෙන්න. next විධානය ලබා දෙන්න. ඉන්පසු මෙය ක්‍රියාත්මක වීමට අවශ්‍ය. ඉන්පසු මෙය ක්‍රියාත්මක වීමට අවශ්‍ය. මෙය ක්‍රියාත්මක වීමට අවශ්‍ය දිනය සහ වේලාව සටහන් කර. දිනය සහ වේලාව සටහන් කර. next විධානය ලබා දෙන්න. 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 හරි ළමයි. එතන එක ලියාගත්තද ඔයාලා? ඔව් සර්. හරි. ඉන්පසු start a program click කර. ඉන්පසු start a program click කර. ඉන්පසු start a program click කර. start a program click කර. next විධානය ලබා දෙන්න. next විධානය ලබා දෙන්න. next විධානය ලබා දෙන්න. ඔව්. අර සර් අර අපිට සහතිකයේ දෙන්න පේපර් එකට ඔය ඔක්කොම අහනවද? එක එක අහන්න පුළුවන්. කොහොම වෙයිද දන්නේ නැහැ. හරි. next විධානය ලබා දෙන්න. ඉන්පසු ලැබෙන බොක්ස් එකෙහි 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 shutdown.exe shutdown.exe
ඊට පස්සේ අපි කෝඩ් එක තියෙන්නේ -s space -t space 00 this type කර shutdown.txt ඊට පස්සේ -s space -t space 00 type කර next click කරන්න sorry මේකෙදි මෙහෙමයි මේකේ මෙන්න මේ ටික මෙතන දැන් exe කියලා තියෙන්නේ ඒකේ මේ අර arrangements කියලා තියෙන්නේ එතනට දෙන්න අරග එතනට වැටෙන්න ඕන මෙහෙම දෙන්න ඒක අවශ්‍යම නැහැ ගොඩක් අය මෙහෙම දුන්නත් හරි ඊළඟට next දෙන්න ඔන්න දැන් අපේ තියෙනවා මෙන්න මේ විදිහට පිළිවෙල එනවා shutdown name එක තියෙනවා description එක කැමති නම් දෙන්න පුළුවන් ඊළඟට once time එක දීලා තියෙනවා start a program shutdown මෙන්න මේ විදිහට දීලා තියෙනවා ඉන්පසු finish කරන්න ඉන්පසු finish කරන්න ඉන්පසු finish කරන්න හරි මම ආයෙ පාරක් කරලා පෙන්නන්නද අපි තව එකක් දීලා බලමු create දුන්නා ඊට පස්සේ මම මෙතන start down කියලා දුන්නා next එක දුන්නා one time next time එක දුන්නා 26 නේ මම මෙතන sorry 48 වගේ දීලා බලමු දුන්නා next එක දුන්නා start එකට ගියා මෙතන shutdown.ext කියලා දුන්නා මෙතනට දුන්නා -s space -t space 00 next finish පොඩි ඉන්න මම මේක පොඩ්ඩකට ඉවත් කරනවා බලමු right click create a basic එකට ගියා shut down next one time next time එක මෙතනින් දැන් 47 නේ 50ට විතර දෙමු දුන්නා මෙතන pm හරි next program එක දුන්නා next එක දුන්නා shut down.exe දුන්නා එතනින් minus දීලා next finish හරි ඔන්න දැන් දීලා තියෙනවා අපි බලමු මේක shutdown වෙයිද නියම ආකාරයට නැත්ද මොකක් හරි එකක් එයිද එදී අපිට තව විනාඩි 2කින් විතර බලා ගන්න පුළුවන් හරි ඒකත් එක්ක මට කියන්න බලන්න දැන් මෙතන ඉන්න අංක 41යි 7 ඉන්නව නේද 41යි 7 එහෙනවද මගේ ආවේ නැහැ නේද ටයිම් ෂෙඩියුල් එක ආවේ නැද්ද ආවේ නැහැ මොකක්ද උනේ ඒකේ ऐसे बॉक्स एक ओपन नहीं है create the shutdown create shutdown එක open වෙන්නේ නැහැ නෑ create shortcut එක open කරනවද අපි නෑ මෙහෙම කරමු ඉන්න task schedule එකට යනවා ඊළඟ එක වාගේ මොකක්ද ඒ රේඛ ආවේ කොතනද මෙතන task schedule library කෙනෙක් ක්ලික් කරාද task schedule
මේක ලයිබ්‍රරි කියන එක ටික් මෙතන ක්ලික් කරාද අයිනේ නෑ සර් ටාස්ක් ෂෙඩියුල් යන්නේ නිකන් මෙතන සර්ච් එකේ ගහලා බලන්න ටාස්ක් ෂෙඩියුලර් කියලා ටාස්ක් ෂෙඩියුලර් එන්නේ නැද්ද right sir අයනවා හරි ඊළඟට මෙතන ටාස්ක් ෂෙඩියුලර් ලයිබ්‍රරි කියලා එකක් තියෙනවා සතුල්ලා පේනවා ආයතන ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට ෂෙඩියුලර් ටිකක් ඇති ඔව් එතරම් අපිට රයිට් ක්ලික් කරලා ගන්නත් පුළුවන් එහෙම නැත්නම් ළමයි මෙන්න මෙතන තියෙනවා create basic කියන එක හරියටම 9:50යි මොකද උනේ ළමයි සර් ඕකේ මේ දැන් ටාස්ක් ෂෙඩියුල් ආව පස්සේ page මොකද කිව්වද ඉන්න දැන් මම අර 9:50ට දැන් ඔයාලට ඒක වැඩ කරනවද නැද්ද කියලා ඒක හරියටම ටයිමින් කියලා මම කියලා පෙන්නුවේ. දැන් ඔයාලට පේන ඇති 9:50 වෙලාව මොකද උනේ? වැඩ කර කර හිටපු ගමන් ෂට් ඩවුන් වුණා. එතකොට දැන් ඔයාලට ඒක හරිනේ. ටාස්ක් ෂෙඩියුලර් කියන එක දැන් මේ මම දුන්න ක්‍රමයේ වැඩ කරනවා. පැහැදිලිද? හරි. මේක ඔන්න වෙනකල් සුසන්ත ඔයාට නේද ගැටලුව ආවේ? ඔව් සර් ඒකෙදී අර ටාස්ක් ෂෙඩියුලර් ලයිබ්‍රරි කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මැද්දෙන් ආව නැද්ද ඔප්ෂන් වගේ? මේ බද්දෙන් මම ආවා හිතන්නේ ඔව් ෂෙඩියුලර් කිහිපයක් තියෙනනේ. ඔව් ඒ ෂෙඩියුලර් කියන උඩම තියෙන ලයින් එක එතන තියලා රයිට් ක්ලික් කරන්න. උඩම තියෙන ලයින් එකේ මේ දැන් අර ඒකේ සමහර කාලේ ෂෙඩියුලර් මේ මෙන්න මේ හරිය වගේ වාගේ කිහිපයක් තියෙනවද? මොකක් හරි. තියෙනවා එතන රයිට් ක්ලික් කරන්න. හරි රයිට් ක්ලික් කරාට පස්සේ create basic task කියලා එකක් එනවද? නෑ නෑ එන්නේ නැහැ. ඔයාගේ මොකද්ද තියෙන්නේ? සර් මගේ 7 තියෙන්නේ 7 එකේ නේ. ඉන්න මම 7 එකේ බලලා කියන්නම්. task scheduler ගියා. ඔව් ඊළඟට task එකේ එනවා. ක්ලික් කරාට පස්සේ task scheduler. ඒකේ මෙන්න මේ වගේ වැටෙනවා කියලා කියන්න. ඔක ලයිබ්‍රරි කියන එකට ගියා හරි ඉන්න. මෙන්න මෙතන. මේ වගේ පේනවද? ඔව් පේනවද? ඔව් මෙන්න මෙතන. මෙන්න මේ වගේ දෙයක් පේනවද ඔයාගේ? වෙනවා රයිට් ක්ලික් කරන්න උතන. එතන හරි නිකන් මේ හරිය තිබ්බ රයිට් ක්ලික් කරා. එතකොට අර එක ක්ලික් කරන්න ක්ලික් වෙන්නේ නෑ මේ හරිය නෙමෙයි මෙන්න මේ හරියෙන් තියන්න මවුස් එක. දැන් මගේ කීපයක් තියෙනවනේ සර් ඇවිල්ලා කිහිපයක් තියෙනවා. ඔව් එහෙනම් මෙන්න මෙතන දෙන්න. එහෙම තියෙනවනම් ඔයා මෙන්න මෙතන දෙන්න. create a basic task. හරි ඒක Click රයිට් කරා. කරලා රයිට් නෑ නිකන් එතන ක්ලික් කරන්න. එතන නිකන් ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මේ වගේ එකක් එනවා. එනවා ඊට පස්සේ එකටම ෂට් ඩවුන් අපි කරන්න යන්නේ. ඔව් එකක් නම sorry. මෙතනින් නම දෙන්න ෂට් ඩවුන් කියලා. හරි ෂට් ඩවුන්. ඊළඟට ඩිස්ක්‍රිප්ෂන් එක කැමති නම් විතර ඩිස්ක්‍රිප්ෂන් එක දෙන්න. ඒක අවශ්‍යම නැහැ. ඊළඟට මෙතන තියෙනවා මෙන්න මේ next එක තියෙනවා next එක දුන්නා. ඒ දුන්න ගමන් මේ අහනවා මේක ක්‍රියාත්මක කරන්න ඕන දවස ගාන වෙන්න ඕනද මේ ටයිම් එක දුන්නාම දවස ගාන වෙන්න ඕනද නැත්නම් සතියකට එකපාරක් මාසෙට එකපාරක් එකම පාරක් පළවෙනි once time කියන්නේ එකපාරක් විතරක් නම් අපි මේක දුන්න හැකි. ඔව් මම මෙතන දෙනවා one time ටෙස්ට් කරලා බලන්න නිසා one time. දැන් මෙහෙමයි. ඔයාලට මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන් ජොබ් කරන හරි මොන හරි කරන කට්ටිය. හිතන්න ඔයාලා රැය වෙනකල් වැඩ කරනවා. දැන් ඔයාලා සමහරකට ඔබ මේක ඔන් එකේම තියලා යනවා. මොකක් හරි අප්ලෝඩ් වෙන්න හරි මොන හරි දෙයක් දාලා ඔන් එකේ තියලා යනවා. මේක එතකොට ක්‍රියාත්මක විදිහට කරන්න. ඔයාලට වහන්න අමතක වෙනවා නම්. හදිස්සියට ඕනම තැනක ඔයාලගේ ෂොප් එක හරි ඕනම තැනක ඔයාලට වහන්න අමතක වෙනවා සමහරක් කරන මේක ඔන් එකේ තියලා යන වෙලාවල් තියෙනවා. ඒතර ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් මේ ටයිම් ටාස්ක් ෂෙඩියුලර් පාවිච්චි කරලා ටාස්ක් ෂෙඩියුලර් එක පාවිච්චි කරලා අපිට පුළුවන් මේක හදාගන්න.
එතන මේකෙදි one time එක දුන්නා next එක දුන්නා. ඊට පස්සේ මෙතනින් අපි දිනේ වේලාව ඔයාලා තෝරගන්න ඕන. ඉදිරි දින දෙන්න පුළුවන් මෙතන. ඉස්සරහට තියෙන දිනයක් ඔයාලට මෙතන දෙන්න පුළුවන්. තුන්වෙනි දා අද දවසේක දුන්නා. මෙතනින් මම වෙලාව වෙනස් කරනවා. 10ට දීලා එතන ක්ලික් කරා. මෙන්න මේ විදිහට ටයිම් එක දුන්නා. දීලා මෙතනින් next කියන එක දෙනවා. දුන්නට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ start the program. එතන ක්ලික් කරා. ඊළඟට නැවත පාරක් next කියන එක දෙනවා. ඊළඟට මෙතන script එක දෙන්න ඕන. මේකේ මම program එකේ script එක දෙනවා. දැන් තියෙන්නේ මේකේ shut down කරන්න යන්නේ. ඒතර අපි මොකද කරන්නේ? shut down .exe කියන විධානය දෙනවා. අපි shortcut එක හදද්දි මතකයි දුන්නා. ඔව්. හරිද? ඊට පස්සේ දුන්නාට පස්සේ මෙන්න මෙතනින් දාන්න අර අපි දැම්ම ඒකේ කෝඩ් එකේ දැම්ම නේද? -s space -t T space space double 00. දුන්නා මෙතනින් next කියන එක දෙනවා. next කියන එක දුන්නාට පස්සේ මේ විදිහට අර අපි ඒකේ summary එකක් විදියට නිකන් අපි සාරාංශයක් විදියට මෙන්න මේ ටික වලට පෙන්නනවා. අපි නම දුන්නා description එකක් දීලා නැහැ. time එක මෙතනින් select කරලා තිනවා. ඊළඟට action එකේදී අපි action එක ක්‍රියාත්මක කරන කොහොමද කියලා දීලා තියෙනවා. මෙතනින් අපි අවසාන වශයෙන් finish කියන විධානය දෙනවා. දුන්න ගමන් ඔයාලට පේන්නේ මෙන්න මෙතන shut down මෙන්න මෙතන ready වෙලා කියලා මෙන්න මේක හැදිලා තියෙනවා. දැක්කද? හරිද? ඔව් හරි. හරි. දැන් කෙනෙක්ට මේක ඉවත් කරන්න ඕන නම් දැන් මේක ටෙස්ට් කරලා බලන්න ඔයාලා. මොකද දැන් සමහරක් අය මේක අර වන්ස් එක නැතුව මේ ඩේලි දෙනවා. ඒ වගේ වෙද්දි හැමදාම රෑ 10ට දැන් 10 දුන්නොත් රෑ 10 වෙද්දි හැමදාම ඕෆ් වෙන පරිගණකේ ක්‍රියාත්මක වෙලා තියෙනවනේ. මොන වැඩේ කරත් 10 වෙද්දි ඕෆ් වෙනවා. ඊළඟට මේක දැන් ඔයාලට ඉවත් කරගන්න ඕන නම් right click කරා මෙතන තියෙනවා delete කියන එක. delete කියන එක දෙන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන ක්ලික් කරා මෙන්න මේ පැත්තෙන් වැටෙනවා ළමයි ඔයාලට මෙන්න මෙතන වැටෙනවා delete කියන එක. ඒක හෝ නැත්නම් මෙන්න මේක ක්‍රියාත්මක කරලා බලන්න. හරි. දැන් මම මේ දුන්නේ අරක රන් කරලා බැලුවා ප්‍රෝග්‍රෑම් එක වැඩ කරනවද කියලා මම මේ බැලුවේ. රන් කියන එක දුන්න ගමන් දැක්කද ෂට් ඩවුන් වුණා. දැක්කද ළමයි? ඔව්. සර් ඉතින් දැන් මේ ඒකේ ටයිම් එක දුන්නේ 10ට රන් වුණානේ සර් ෂට් ඩවුන් වුණා. ඔව්. ඒක රන් උනේ අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ අපි විධාන ටික දීලා තියෙනක හරියට වුණාද කියලා බලන්න තමයි ඒක ක්ලික් කරලා බලන්නේ. අපිට ඒක ටෙස්ට් කරලා බලන්න පුළුවන් වෙලාවට කලින් ටෙස්ට් කරලා බලන්න පුළුවන් ඒක. ඒ මම කරලා බැලුවේ මම ඒක දීපු ප්‍රෝග්‍රෑම් එක නිවැරදි පිළිවෙලට ඇඩ් වෙලාද එරර් එකක් මතුවෙනවද නැද්ද කියන දේ බැලුවේ. තේරුණාද? සර් ඔව්. සර් එතකොට දැන් අර ඒකේ මැසේජ් එකක් දැනෙන්නේ සර් ඩෙස්ක්ටොප් එකේ නැත්තම් මැසේජ් එක මොකද කරේ රිප්ලයි වෙනවා නැත්තම් ඊමේල් එකක් විදිහට එනවා ඒක ගැන පොඩ්ඩක් කියන්න. ඔව්. මේකෙදි දැන් ආයෙ පාර සමහර 10ට ඕෆ් මේක. මේක අර මේල් එක හරහා එතන එන එකනේ වා කිව්වේ නේද? මෙන්න මෙතන ඉන්න මම නිකන් නමක් දෙන්න. එතන font type. හරි. මෙතන අපි දුන්නාට පස්සේ next එක දෙනවනේ. මෙතනින් what action do you want to task to perform? එතන මේකෙදි ගොඩක් වෙලාවට අපි action එක ක්‍රියාත්මක කරන්නේ start a program එකක් විදියට. program එකක් විදියට තමයි අපි මේක පාවිච්චි කරන්නේ.
මේ මැසේජ් එකක් විතර ඩිස්ප්ලේ කරලා පෙන්නන්න. එතකොට මේල් එකක් කියන විදිහට ඒවා තියෙනවා වෙනම. මේකදී අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මෙන්න මේ start a program කියන එක. ඔන්න program කියන එක දුන්නා දීලා මෙතන next එක දෙන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා normally වැඩ කරනවා නම් ওই ක්‍රමේ පාවිච්චි කරන්න. තේරුණාද? පැහැදිලිද? අපි දැන් බලමු ටයිම් එක තව ටිකකින් හරියට මෙතන බලමු 10 කියලා වදිනවත් එක්කම මොන වැඩේ කරත් මේක ඕෆ් වෙනවා. දැක්කද? හරියට වෙලාව 10යි. අර ප්‍රෝග්‍රෑම් එක ඕපන් ලා තිබෙච්ච නිසා ඒක ආවේ. ඔන්න තමයි. හරියටම 10 වෙලාව වැදුනෙච්ච ගමන් මේක ෂට් ඩවුන් වෙනවා. පැහැදිලිද? දැන් ඒතර ඔයාලා ක්‍රියේට් කරලා බලන්න. ඒතර ඔයාලට error එකක් එනවද? මේක ප්ලේ වෙනවද හරියට? ඒදී ඔයාලා මෙතනින් තීරණය කරලා ගන්න. හරිද ළමයි? ළමයි හරිද? තේරුණාද? ඔයා හරිද? හරි. ප්‍රැක්ටිකල් එකේ කරේ මේක කරලා බැලුවද? හරි ගියාද දැන්? ඔව් හරි ගියා. හරි. ওই විදිහට ඔයාලට පුළුවන් ඔය හදාගන්න. මොන හරි ප්‍රශ්නයක් එහෙම අහන්න තියනවද කොහොමද? මොන හරි අහන්න තියනවද? ඒක අයින් කරන්න කොහොමද? අයින් කරද්දී දැන් ඒක අර ඔයාලට සමහරක් වෙලාවට කරදරයක් වෙන්න පුළුවන්. ඒතර ඔයාලා මොකද කරන්නේ? ආයෙ පාරක් ගියා. මෙතනින් schedule කෙනෙක් ගෙවුවා. task schedule කියලා type කරා. task schedule එක open කරගත්තා. දැන් අපි දීලා තියෙන program එක ඉවත් කරන්න ඕන නම් මෙතන ඔයාලගේ program list එක තියෙනවනේ. මෙන්න මේක. ඔන්න ඕක තමයි අපි අයින් කරන්නේ. right click කරා delete කියන විධානය දෙන්න තියෙන්නේ. yes. එතන අපේ මෙන්න මේ තියෙන ඒ program එක ඉවත් වෙලා යනවා. දැක්කද? හරි නේද ළමයි? සර් එතකොට දැන් සිස්ටම් එක ඔය විදිහට ඕපන් හැදුවට පස්සේ අපිට අදිසිය මැද්දෙන් ආයෙ වැඩ කරගන්න ඕන වුණා කියන්නකෝ සර්. ඔව්. එතකොට අපි ඔන් කරනකොට ආයෙ ඇඩ්මින් පාස්වර්ඩ් එකක් ඉල්ලනවද? ඔව්. ඔකේ අවලාගේ දීලා තිබ්බොත් මේ දැන් ඔෆිස් එකේ හරි මොන හරි එහෙම දීලා තියෙනවා නම් ආයෙ අර යූසර් එකට දීලා තියෙනවා ඔයාලා පාස්වර්ඩ් එක දීලා තියෙනව නේද? යූසර්ට දෙනවද ඇඩ්මින්ට දෙනවද සර්? යූසර්ට දෙන්නේ නැහැ නේ. ඔව් යූසර් ගොඩක් වෙලාවට දෙන්නේ ඇඩ්මින් එකට තමයි දෙන්නේ. ඒතර ඔයාලගේ ඒ පාස්වර්ඩ් ඉල්ලනවා. ඇඩ්මින් පාස්වර්ඩ් ඉල්ලනවනේ සර්. ඇඩ්මින් එක හරහා යන්න එකත් ඇඩ්මින් ඉල්ලනවා. නිකන් යූසර් account එකක් වගේ තියෙනවා නම් ඔය ගැටලුව මතුවෙන්නේ නැති වෙයි. උදාහරණයකට අපි ගත්තොත් මෙතනින් මම channel එක හදලා පෙන්නන්න ඉක්මනට හදන්න. අනද account එක guest එකක් විදිහට මම මේක හදනවා. turn on කරනවා. ඊට පස්සේ administrator එකට මම දෙන්නම් password එකක් දෙනවා. Windows button එකත් ඒ ලකුණ press කරාම මෙන්න මේ විදිහට account එක වැටෙනවා. හරිනේ මෙන්න මේ විදිහට account එක වැටෙනවානේ. ඒතර guest එකෙන් ඔයාලා ගියොත් normal user account එකෙන් ගියොත් ඔයාලට ඒක නිකන් යන්න පුළුවන්. ඔයාලා දැන් අර admin එක හරහා හිටියොත් on කරද්දී admin එකේ password එක ආයෙ පාරක් දෙන්න වෙනවා. සාමාන්‍යයෙන් පරිගණක off වෙලා තිබ්බට පස්සේ ඔයාලා එදා දවසේ on කරද්දී password එක දීලා log වෙන්නව නේද? දැන් admin එකට යනවා නම් ඔව්. admin එකට යනවා නම් ඒ password දීලා තමයි log වෙන්න වෙන්නේ. අර ටයිම් එකෙන් පස්සේ ඔන් වෙන්නේ සර් ඇඩ්මින් එකෙන් නෙමෙයිද?
ඒ ටයිම් එකේ ඕෆ් කරලා තියෙන ටයිම් පරාසෙ දැන් රෑ හවස 5 ඉඳලා උදේ 5 වෙනකල් ඕෆ් කරන්න කියලා අපි දුන්නොත් එහෙම සර් ඔන්න එන්නයි ඕෆ් වෙන්නයි ටයිම් එක. එතකොට ඒ කාලෙදී ඔන්න එන්නේ ඇඩ්මින් එක නෙමෙයිද? මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේකෙදි තියෙන්නේ අර අපි දැන් අපේ නිකන් අර මොකක් කර වැඩක් කරද්දි මේක ඕෆ් කරන්න වගේ අමතක වීමක්. ඒ නිසා අපි මේක අර වෙලාවකට ඕෆ් වෙන්නනේ හදන්නේ. ඔව්. ඒතර දැන් මේකෙදි මෙහෙමයි. අපි දැන් වැඩ කර කර ඉන්නවනේ. දැන් මම ඉක්මනට එකක් හදන්නම්කෝ වෙනම් දැන් ওই ගැටලුව. මෙතනින් මම ක්‍රියේට් එක කරනවා. name එක දෙනවා 1 2 3 කියලා දෙන්නම්. one time next පහයින වෙලාව මම 8ට විතර දෙන්නම් මෙතන. next මෙතනින් දෙනවා shutdown.ext මෙතන දුන්නා -s space -t space 00 next. හරි දැන් මේ විදිහට අපි ඇවිල්ලා තියෙනවානේ. එතකොට මේකෙදි වා කියන්නේ දැන් මේක රන් වුණාට පස්සේ දැන් මේක මෙහෙමයි. මේ තියෙන්නේ එකපාරක් නෙවෙයි තියෙන්නේ. මේ ටයිම් එකට ඕෆ් වීමක් අපි මේ කරන්නේ. ඔව්. ඔතෝම පරිගණ මේක ඕෆ් වෙන්න. ඔව්. ආයි පාරක් වල පවර් එක ඔන් කරලා ඔන් කරන්න එපා ඊළඟ දවසේ. ඔක සර් ඩේලි ටයිම් එක දීලා තිබුණොත් මං අහන්නේ. ඩේලි ටයිම් එක දීලා තිබ්බොත් මේක ඒ දෙන ඩේලි එකේ හැමදාම රෑ 10 නම් හැමදාම රෑ 10ට ඕෆ් වෙනවා විතරයි. ෂට් ඩවුන් වෙන්න මේ දෙන්නේ. මේ ක්‍රමයේදී. මේක ලොක් වෙන්නනේ දෙන්නේ සර්. ලොක් වෙන්න කෙලිම පරිගණකේ ඕෆ් වෙනවා. ඕෆ් වෙන්න. නිකන් පරිගණකේ ඕෆ් වෙන්න. අපි අර මෙතන ස්ටාර්ට් එකට ගිහලා ෂට් ඩවුන් එක දෙනවානේ. අපි දැන් මෙතන ස්ටාර්ට් එකට ෂට් ඩවුන් දුන්නාට පස්සේ එදා දවසේ පරිගණකේ ඕෆ් වෙනවානේ. ඔව්. ඊට පස්සේ ආයි පහවදා ඔයාලා ඇවිල්ලා පරිගණකයේ පවර් බටන් එක ඕබලා සාමාන්‍ය විදිහට ඔන් කරලා හදන්න දෙපේ. ඔව්. ඒ ක්‍රමය මේ තියෙන්නේ. මේ ෂට් ඩවුන් එක අර අපි මෙතන තියෙන දැන් අපි කැමති වෙලාවට මේ තෝරලාන දෙන්නේ. ඒතර අපිට මේ ක්‍රියාත්මක වෙලා හදිස්සිය හරි අපිට මේ දැන් හිතන්න ගෙදර මේ වැඩ කර කර ඉන්නවා. ගෙදර හිතන්නකෝ. ඔයාලා හදිස්සිය වැඩ කරගෙන ඉන්නවා මේක ඔන් එකේ තියලා ඔයාලට නිින්ද යනවා. ඒතර පරිගණකේ රෑ දින එක ඔන් එකේ නෙත් තියෙන්නේ. ඔව්. අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් මේ ටයිම් ෂෙඩියුලර් කියන එක පාවිච්චි කරලා ඔයාලට නිින්ද ගියත් නැතත් පරිගණකේ නිකම්ම ෂට් ඩවුන් වෙන්න. ඒතර නිකම් මේ ඕෆ් වෙනවා පරිගණකේ. ඊට පස්සේ ඔයාලා පවර් බටන් හරහා ඔන් කරාට පස්සේ අර අපි වෙනදා දැන් ඔයාලා දැන් කොහේ ෂොප් එකට ගියත් ඔයාලා එදා දවසේ ඔන් කරනවනේ. ඔන් කරාට පස්සේ ඔයාලට දෙන්නව නේද ඇඩ්මින් එකද මොකද්ද දෙනව නේද? යූසර් account එකෙන්ද යන්නේ? ඇඩ්මින් එකෙන්ද යන්නේ කියලා ඔයාලා දෙනවනේ වෙලෙට. ඔව්. ඒ දුන්නාට පස්සේ ඒක සාමාන්‍ය විදිහට ඔන් වෙන්නේ. දැන් පරිගණකේ ඔන් වුණාට පස්සේ එතනින් එහා තියෙන්නේ ඔයාලගේ අතේ. ඒතර ඔයාලා දැන් මොකක්ද ඔයාලගේ දැන් මේ පරිගණකේ ටයිම් ෂෙඩියුලර් මේ විදිහට හදනවා. හදුවට පස්සේ ඉතින් ඔයාලා සාමාන්‍ය දැන් නිකන් ඔයාලා එදා දවසේ ෂට් ඩවුන් කරලා යනවා කියලා හිතන්නකෝ. දැන් ඔයාලා වැඩට ගිහුණාට පස්සේ ඔයාලා වහලා යනවනේ. පරිගණකේ වහලාන යන්නේ ඔයාලා. ඔන් එකේ තියලා යන්නේ නැහැ නේද? ඔව්. බස් හුවට පස්සේ ඔයාලා පහුවදා ඇවිල්ලා නැත්තම් ඊළඟ දවසේ ආයි පවර් බටන් එකෙන් ඔන් කරන්න ඕනනේ. ඔව්. ඔන් කරලා ඊට පස්සේ ඔයාලා සාමාන්‍ය account එක හරහා ඔයාලා user account එකෙන්ද නැත්නම් admin එකෙන්ද කියලා ඒ හරහා ඔයාලට තීරණය කරගන්න පුළුවන්. ඔයාලට ඔය ගැටලු වෙන්න හේතුව මම දැන් ඕෆ් වුණා. මම දැන් ඔන් කරන්නම්කෝ. ඔන් කරාට පස්සේ අපේ account එක සාමාන්‍ය විදිහට දැන් ඔන් කරද්දි වැටෙනවනේ. දැන් මෙතන ඩුවල් බූට් කියන හින්දා මෙහෙම පෙන්නන්නේ. නැත්තම් OS එක ඔන්නුවාට පස්සේ ඔයාලගේ account එක පෙන්නනවා. user account දෙකක් තියෙනවා. user account එක පෙන්නනවා. ඒතර ඔයාලා admin එකෙන්ද ඔන්න වෙන්න ඕන user එකෙන්ද කියන ඔයාලා ඉතින් තීරණය කරලා ඒ විදිහට යන්න ඕන. මේ විදිහට account එක එනවනේ. මේ තියෙන මගේ admin එක මේ තියෙන ඔයාලා පාවිච්චි කරන normal එක. ඔව්. ඒතර දැන් ඔයාට දැන් admin එකට ගියොත් admin එකේ password එක එතන ගහන්න වෙනවා එයා දීලා තියෙනවා. නැත්තම් ඔයාලකට මොකක් හරි account එකක් තියෙනවා නම් ඔයාලට මෙතන account එක තෝරන් යන්න පුළුවන්. මොන වගේ එකටද ඔය අහන්නේ නිකන්? නෑ මම ඇහුවේ සර් දැන් අපිට දැන් අපි ඔෆිස් එකෙන් එනවා කියන්නකෝ සර්. ඔව්.
එතකොට අපි අහපුවා ඔෆිස් එකට යන ටයිම් එක වෙනකල් එතකොට වෙන කාටවත් මේ මැෂින් එක ඔන් කරන්න බැරිද කියලා. නෑ නෑ පුළුවන්. පරිගණකේ ඔන් කරගන්න පුළුවන් එයාලට. මේකේ තියෙන්නේ අර ෂට් ඩවුන් කරන අපි විධාන දෙන්නේ. ඒක අපි Machine- ඕන වෙලාවට ෂට් ඩවුන් කරන්නේ. ඒ නැතුව අපි වෙලාවක් දුන්නාට පස්සේ ඒ වෙලාවට ෂට් ඩවුන් වෙන්න හදන්නේ. ඒක ඕෆ් වෙන්න. හරි සර්. ඒකයි මේ වෙන්නේ. දැන් මං හිතන්නේ ඔයා අදහස ගත්තේ දැන් ඔයාලා නැති කාලේ ටයිම් එක තුල මේක ඔන් කරගන්න බැරුව නැති වෙනවද කියන එක නේද? ඔව්. දැන් ඔෆ් වුණාට පස්සේ පහේ නම් ඊළඟ දවසේ 5 වෙනකල් මේක වෙන කෙනෙක්ට ඔන් කරන්න ඕෆ් කරන්න බැරි යනවද එහෙමනේ අහන්නේ. ඔව් සර්. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. මේක එතනදි වෙනස්. මේ තියෙන්නේ අර ෂට් ඩවුන් එක. හරි නැත්නම් සර්. ඕෆ් කරන එක ටයිමින් වලට තියලා ඕෆ් කරගන්න අපි පාවිච්චි කරන දෙයක් මේ. ඒක පටල ගන්න එපා. දැන් තේරුණානේ ඒක නේද? ඔව් සර්. හරි. හරි. මෙතන මොන හරි තව ගැටලු අහන්න තියෙනවද කාට හරි? අනිත් පැයට මොන හරි අහන්න තියෙනවද? අංක 7 ඔයාලට මොන හරි තියෙනවද අහන්න? නැද්ද? හරි. ටයිම් ටාස්ක් ෂෙඩියුල් එක එහෙම හරිද? තේරුණාද ඒක? අනිත් අයට. try කරලා බලන්න. හරි. එහෙනම් මම අද දවසට ක්ලාස් එක නතර කරනවා. හැමෝටම දුක් කරන්නයි මම පරිස්සමට ඉන්න.